අන්න මම පටන් ගමු. චුටි අවුලක් ගියා ඒක හරක් වුණේ. හරිද? පොඩි අවුලක් ගියා යන්නේ කේකයි ටිකක් හරක් වුණේ. හරි පටන් ගමු. වාදින අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙන්නේ අද කිසිම තියරියක් උගන්වන්න එහෙම එකක් නැහැ. ඒ සතියේ හෝම්වර්ක් එක අමාරු ගණන් කීපයක් තියෙනවා කියලා දාලා දෙන්න මම ඉස්සෙල්ලා මේ ටික සාකච්ඡා කරන්නම්. ඒතර ඒ ටික කරන අතරතුර ඔයාලට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ටික අහන්න. පාස් පේපර් හරි කොහේ හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් සමරේඛා පාඩම සම්බන්ධයෙන් ඒ ටික අහන්න. අර WhatsApp දාන්න කියලා මම ගාන හදන්න. හරිද? તો ලබන සතිය අපි වෘත්තේ පාඩම් පටන් ගන්නවා. තනිකරම කියන්නේ වෘත්තේ පාඩම ඉක්මනට ටිකක් ඉවර කරන්න කියලා බැරි මොකද ඉතින් ඒකේ ළමයි ඉන්න නිසා. හරි? ඒක වෘත්තේ පාඩම ටිකක් ඉක්මනට ඉවර වෙයි. වෙලාව පොඩ්ඩක් පැය 3ක් වගේ වෙයි. 6-9 වගේ වෙයි හරිද? වෘත්තේ පාඩම. ලබන සතිය පටන් ගන්නවා වෘත්තේ පාඩම. ඊට කලින් තනිකරම සමරේඛා පුළුවන් කර ගන්න ඕන හොඳට. සමරේඛා පාඩම පුළුවන් කර ගන්නවා. හරි මම හදන ගණන් ටික ඊසකී හෝම්වර්ක් එකේ අන්තිමට දීපු හෝම්වර්ක් එක සමරේඛාව අන්තිම හෝම්වර්ක් එක සමරේඛාව ගන්න මේ අන්තිම හෝම්වර්ක් එක ගන්න अंतिम होमवर्क එක සරල රේඛාවේ අවසාන හෝම්වර්ක් එක සරල රේඛාවේ අවසාන හෝම්වර්ක් එක ගන්න homework 9 ඒක අරගන්න විභාගයේ කල් යනවලු 21 යට කලනවා කියලා කිව්වේ විභාගයේ කලනවා සංකරණ සංයෝජන පාඩමයි සංකීර්ණ සංඛ්‍යා පාඩමයි කොච්චර කාලයකට කලනවා කියන හරියට කියන්නේ බෑ ළමයි සංකීර්ණ සංඛ්‍යා පාඩම ඕනනම් ඒ විදිහට කරමු. සංකීර්ණ සංඛ්‍යා සාමාන්‍ය අමාරු පාඩමක් නේ. ඒක ඕනනම් කරමු. බලමු අපි විභාගේ හරියටම කිව්වේ නැහැ තාම කල්යනවා කියලා. විභාගේ තියෙන්නේ ලබන මාසේ 15 නම් සංකීර්ණ සංඛ්‍යා කරන වෙලාව මදි වෙයි. කල්යන කතාවක් කිව්වනම් බලමු අපි. කරමු මොකද? හරි. homework 9 පළවෙනි ගාන අමාරුයි කියලා කිව්වා. මොන බලා ගන්න. මේ જાතිය ගණන් අමාරුයි කියලා කිව්වා. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක් දීලා පාද දෙකක සමීකරණ දීලා ඛණ්ඩාංක අහනවා. විකර්ණ සමීකරණ දෙනවා ඛණ්ඩාංකයක් දෙනවා. තව එක එක විස්තර අහන්නේ. සමාන්තර ආශ්‍රයක් දෙනවා අපිට. ඒ සමාන්තර ආශ්‍රය මොනවා හරි විස්තර ටිකක් දෙනවා අපිට. මොනවා හරි විස්තර ටිකක් දෙනවා. තව මොනවා හරි දේවල් ටිකක් අහනවා අපෙන්. ඒත් මේක තමයි පොඩ්ඩක් අර සරල රේඛාවේ හිතලා ගන්න ඕන කෑල්ලක් තියෙන්නේ. හරි හිතලා ගන්න කෑල්ලක් තියෙන්නේ. ඒක වර්ගඵලය ගන්න පුළුවන් සමාන්තර ආශ්‍රය. ඊට පස්සේ පාද දෙකක සමීකරණ දීලා අනිත් පාද දෙකේ සමීකරණ පාද දෙකක සමීකරණ දීලා ඛණ්ඩාංක හතර ඒ වගේ අහන්න පුළුවන් එක එක කොටස්. මොන බලන්න පළවෙනි ගාන. homework 9 පළවෙනි ගාන. සමාන්තර ආශ්‍රයක මොන සමාන්තර ආශ්‍රය මම අඳගත්තා. මම ABCD කියලා ගන්නවා. ABCD කියලා ගන්නවා හරිද? ඒතර ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙකක් 1,1 හා 2, ඍණ 3 වෙයි. ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙකක්. ඒතර හොඳට බලන්න ළමයි. ප්‍රතිවිරුද්ධ. එතකොට මේකයි ප්‍රතිවිරුද්ධ කියන්නේ එහෙමනේ. නැත්තම් මේකයි. ඔයාලට නිදහස තියෙනවා. කැමති දෙකක් දාගන්න. මම මේ A වලට සහ C වලට දාගන්නවා. තාම නෑ මේ දෙන්නට දාගත්තා. තව කෙනෙක් මේ දෙන්නට දාගත්තොත් වැරදි නෑ. හරි. කොහොම කරත් හරිද? අපිට කියලා නෑ ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙකක් කියලා විතරයි කියලා තියෙන්නේ. ඒක නිසා මොන දාගන්න පුළුවන්. එක් පාදයක් 2y3x රේඛාවට සමාන්තරවද
පාද හතරක් තියෙනවනේ. පාද හතරෙන් එක පාදයක්. මොකද කියන්නේ? 2y ධන 3x සමානයි බිඳුව රේඛාවට සමාන්තරයි. මම මේ පාදය ගන්නම්. මෙන්න මේ පාදයට සමාන්තරයි කියලා ගන්න. තව කෙනෙකුට පුළුවන් මෙයාට සමාන්තරයි කියලා ගන්න පුළුවන්. හරි? මෙයාට සමාන්තරයි කො මෙයාට සමාන්තරයි. ආයි කියන දෙයක් නැහැ. දැන් මෙයාට සමාන්තරයි කියලා ගත්තම අපෝ මෙයාට සමාන්තරයි කියලා ගන්න දෙයක් නැහැ. හරි? දෙන්නටම සමාන්තරයි ඉතින්. ඒත් බලන්න තමයි මම මෙන්න මෙයාට සමාන්තරයි කියලා අරගත්තා. ඔයාලා නිදහස තියෙනවා කැමැති පාදයකට සමාන්තරයි කියලා ගන්න. ඊට පස්සේ තවත් පාදයක් y ඍණ 2x රේඛාවට ලම්බක වේ. y ඍණ 2x. එතන මම y ඍණ 2x කියන රේඛාව ගන්නවා. ඔන්න y ඍණ 2x සමානයි බිඳුව. ලම්බකයි. එතනම BC පාදය ලම්බකයි කියලා ගන්න පුළුවන්. BC පාදයට. දැන් මේ පාදය සමාන්තරයි කියලා ගත්තම මේකට සමාන්තරයි කියලා ගත්තම තවත් පාදයක් කියලා කියන්නේ තවත් පාදයක් කියලා කියන්නේ. ඒතර මේ පාදය දෙකම එකයි. ඒතර ඔයා ලම්බක එක මේක කියලා ගන්න එපා. එක්ක මේක නැත්නම් මේක. තේරුණාද මම කියන එක? සමාන්තර පාදයක් මේක කියලා ගත්තම මෙයාත් එයාට සමාන්තරයි. ඒ නිසා ඒ දෙන්න අතාරින්න. තවත් පාදයක් කොහොම ඉතුරු පාද දෙකෙන් එකක්. හරි? ඉතුරු පාද දෙකෙන් එකක්. අනේ ඒක හරි. දත්ත ටික ලකුණු කරගත්තා. සමාන්තර රාශියේ අනෙක් ශීර්ෂ දෙකේ ඛණ්ඩාංක සහ වර්ගඵලය අහන්නේ. අනෙක් ශීර්ෂ දෙකේ ඛණ්ඩාංක සහ වර්ගඵලය අහන්නේ අපේ. අපි බලමු ඉතින් මොකද කරන්න පුළුවන් කියලා. ඉතරවට මතකද යම් රේඛාවකට සමාන්තර රේඛාවක අද නැත්තම් වීඩියෝස් ටික ආපහු බලන්න ඔක්කොම දිනවා YouTube එකේ හෝම්වර්ක් ටිකක් තියෙනවා ඔක්කොම ඒ ඔක්කොම ටික බලලා ෆිට කරගන්න කොහොම හරි යම් රේඛාවකට සමාන්තර රේඛාවක සමීකරණය ලියන කෙටි ක්‍රමය මතකද කෙටි ක්‍රමය මම විදිහට දුන්නා මේ රේඛාව ax ධන by එහෙම තමයි 2x ධන 3y ධන දෙක සමානයි බිඳුව ඔය රේඛාවට සමාන්තර රේඛාවක සමීකරණය ගන්න කෙටි ක්‍රමය මොකද්ද සමාන්තරයි කියන්නේ මේ දෙන්න වෙනස් වෙන්නේ නැහැ 2x ධන 3y එහෙම්මයි වෙනස් වෙන්නේ නියතය විතරයි සමානයි බිඳුව නියතේටම c කියලා දාගත්තා මතකද 2x ධන 3y ධන c සමානයි බිඳුව මටත් ඒ වැඩේ කරන්න පුළුවන් මෙතන මට පුළුවන් AB රේඛාවේ සමීකරණය ගන්න AB රේඛාවේ සමීකරණය ගන්න පුළුවන් ලිව්වා AB රේඛාවේ සමීකරණය මේ රේඛාවට සමාන්තරයි. ඒ කියන්නේ y පදයයි x පදයයි වෙනස් වෙන්නේ නැහැ. 2y ධන 3y. මොකක්ද වෙනස් වෙන්නේ? මේකේ නියතය බිඳුව. ඒතර මේකේ නියතය වෙන එකක් වෙන්න පුළුවන්. c සමානයි බිඳුව. තේරුණාද? දැන් අපිට පුළුවන් මේ රේඛාව ගන්න. කොහොමද? AB රේඛාව මෙන්න මේක. ඒ රේඛාව මත ලක්ෂයක් අපි දන්නවා. රේඛාව මත ලක්ෂයක් නම් රේඛාවේ ආදේශ කරාම මොකක්ද වෙන්න ඕන? බිඳුවක් වෙන්න ඕන. බිඳුව කරලා අපිට C වලගේ හොයාගන්න පුළුවන්. C වලගේ හොයාගන්න පුළුවන්. එතකොට යටින් ලියන්නේ මේ විදිහටම. AB රේඛාව මත A 1,1 ලක්ෂය නිසා මොකද වෙන්නේ අපිට? ඒක ආදේශ කරන්න පුළුවන්. ආදේශයක් දාන්න පුළුවන්. දෙක වාරයක් y වෙනුවට 1 තමයි එකනේ. ධන තුන වාරයක් x වෙනුවට 1. ධන c සමානයි බිඳුව. දෙවරක් එක 2යි තුන් වරක් එක 3යි 5යි. c සමානයි ඍණ 5යි. අනේ AB රේඛාවේ සමීකරණය අපිට හරියටම ලියන්න පුළුවන් දැන්. මොකද්ද? 2y ධන 3x ඍණ 5 සමානයි බිඳුව. අනේ AB රේඛාවේ සමීකරණය අරගත්තා. සමීකරණ ගන්න කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ සමීකරණ ගන්නේ. සමීකරණ ගත්තොත් අපිට පුළුවන් ඒ සමීකරණ විසඳලා අදාළ ලක්ෂවල කණ්ඩායම් කරන්න. දැන් AB ගේ සමීකරණයයි BC ගේ සමීකරණයයි හොයාගත්තම ඒ සමීකරණ දෙක ඒ රේඛා දෙක ඡේදනය වෙන්නේ කොහෙද? B වලදීනේ. අර රේඛා දෙක
රේඛා දෙකේ සමීකරණ විසඳුවම p වල කණ්ඩායමක හොයාගන්න පුළුවන්. ඒකයි මම සමීකරණ හොයාගන්නේ. දැන් AB රේඛාව හරි ඊළඟ BC රේඛාවේ සමීකරණය. BC රේඛාවේ සමීකරණය. BC රේඛාවේ සමීකරණය. BC රේඛාවේ සමීකරණය. මේකට ක්‍රමයක් කියලා දුන්නා. යම් රේඛාවකට ලම්බක රේඛාවක සමීකරණය සෙවීම කොහොමද කරන්නේ? ලම්බක රේඛාවක සංගුණක දෙක මාරු කරනවා x ගේ සහ y ගේ. සංගුණක දෙක මාරු කරාම 3y ධන ලකුණ පස්සේ බලමු 2x. සංගුණක දෙක මාරු කරා 3y 2යි. එක තැනක ලකුණ වෙනස් කරනවා. මෙතනක් ධන මෙතනක් ධන. එක තැනක විතරක් ලකුණ වෙනස් කරනවා. යම් රේඛාවකට ලම්බක රේඛාවක සමීකරණය සෙවීම කියලා මාතෘකාවලිය ගණන් හදලා ඇති. බලන්න නෝට් එකේ. සංගුණක දෙක මාරු කරා ඊට අමතරව එක තැනක ලකුණ වෙනස් කරනවා. ලකුණ. දැන් මම මැද ලකුණ වෙනස් කරනවා රින්න. නියතය කොහොමද වෙනස් වෙනවා? c සමානයි බිඳුව. දැන් අපිට මේක හදන්න පුළුවන් මේ විදිහට. මේ රේඛාවට BC රේඛාව ලම්බකයි. සංගුණක දෙක මාරු වුණා. දෙකේ ඉලක්කම ඉස්සරහට 2y එක මෙහෙට x. එක තැනක ලකුණ වෙනස් කරන්න ඕන. මම ලකුණ වෙනස් කරන්නම්. මේ ඍණ ලකුණ දාන කරගත්තා. හරිනේ? මේ ලකුණ දානයි. ඊට පස්සේ නියතය මම c' කියලා ගන්නවා. c'. මෙතන c කියලා දාපු නිසා c'. දැන් අපිට ලියන්න පුළුවන් BC රේඛාව මත c ලක්ෂය. BC රේඛාව මත c දෙකකම ඍණ 3 බැරි. ආදේශ කරලා බිඳුවට සමාන කරන්න පුළුවන්. y කියන්නේ කීයද? ඍණ 3යි. දෙක වාරයක් ඍණ 3. ධන x කියන්නේ කීයද? 2යි. ධන c' සමානයි බිඳුව. දෙවාරයක් 3 ඍණ 6යි. ධන 2 c' සමානයි බිඳුව. c' සමානයි 4යි කියලා ඉන්නේ. c' සමානයි 4යි. අන්න c' වලගේ හොයාගත්තා. හරි ඍණ 6යි ධන 2යි කීයද? ඍණ 4යි. අනිත් පැත්තට ගියාම ධන 4යි. අපිට දැන් ලියන්න පුළුවන් BC සමීකරණය ලියන්න පුළුවන්. BC සමීකරණය 2y ධන x c' සමානයි 4 සමානයි බිඳුව. ඔන්න BC සමීකරණය මෙන්න AB සමීකරණය. එතකොට BC රේඛාව සහ AB රේඛාව ඡේදනය වෙනවා B වලදී. අන්න B ලක්ෂයේ කණ්ඩායම අපිට හොයාගන්න පුළුවන්. මේ දෙන්න විසඳුවම අපිට කණ්ඩායම හොයාගන්න පුළුවන්. රේජනේස් වල B ලක්ෂය ගන්න. ඊට පස්සේ D ලක්ෂය නිකම්ම ගන්න පුළුවන්. කණ්ඩායම තුනක් ගන්නවා කියන්නේ නිකම්ම අනිත් කණ්ඩායමකේ හොයන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. හරි? B ලක්ෂය හොයාගන්න එක තමයි අමාරු. B ලක්ෂය හොයන්න පුළුවන් ওই විදිහට. ඒක හදාගන්න. මම ඊට පස්සේ කියලා දෙන්නම් ආයෙ පාරක් හදාගන්න. හෝම්වර්ක් 28 හෝම්වර්ක් 28 මට පැහැදිලි නැති වර්ෂ ආයෙ කියනකොට මොකද්ද ප්‍රශ්නේ? මේකට කලින් හෝම්වර්ක් එකේ. හරි හදමු. ඔය ටික හදාගෙන දැන් AB සහ BC සමීකරණ දෙක අරගෙන විසඳන්න. විසඳලා B ලක්ෂයේ කණ්ඩායම හොයාගන්න. B ලක්ෂයේ කණ්ඩායම හොයාගන්න. ඔය දෙක විසඳලා B ලක්ෂයේ කණ්ඩායම හොයාගන්න. විනාඩි දෙකක් දෙන්න හදන්න දැන්. හදන්න. 2003 A level. 2003 A level ඊළඟ. තියරි ඉවරයි. අද තියරි මුකුත් නැහැ. ඊළඟට කරන පාඩම වෘත්තයේ පාඩම. ලබන සතියේ පටන් ගන්නවා ඒක.
හරි දැන් මේ හදාලා ඉන්නේ ගිය සතියේ හෝම්වර්ක් එකේ අවසාන හෝම්වර්ක් එකේ පළවෙනි ගාන. අවසාන හෝම්වර්ක් එකේ පළවෙනි ගාන. හරි දැන් ඔන්න AB සමීකරණයයි BC සමීකරණය හරි. දැන් ඔය දෙක විසඳුණා නම් අපිට පුළුවන් B ලක්ෂයේ ඛණ්ඩාංක අරගන්න. B ලක්ෂයේ ඛණ්ඩාංක අරගන්න පුළුවන්. සමීකරණ දෙක එකලඟින් ගියාගෙන විසඳන්න. 2y ධන 3x ඍණ 5 සමානයි බිඳුව. 2y ධන x ධන 4 සමානයි බිඳුව. අඩු කරන්න. එතකොට y පදයේ කැපිලා ගිහිල්ලා 2x ඍණ 9 සමානයි බිඳුව. x සමානයි 9 බෙදීම 2යි. x වලා ගේන්නේ 9 බෙදීම 2යි. දැන් b ලක්ෂයේ x ඛණ්ඩාංකය 9 බෙදීම 2. ආදේශ කරන්න මෙතනට. ආදේශ කරලා y වලා ගෙවා ගන්න පුළුවන්. ආදේශ කරලා y වලා ගෙය. y වලා ගේනවා ඍණ 17 බෙදීම 4යි. සුළු කළ ගන්න එකපාර දැම්මා. x වලාගේ 9 බෙදීම 2යි. පොදු කරේ ගත්තම 4 ගුණ වෙනවා 2කින් 8යි. 8යි 9යි 17යි. 17 බෙදීම 2යි. අනිත් පැත්තට නම් ගියාම ඍණ 17 බෙදීම 2යි. දෙකෙන් බෙදුවම ඍණ 17 බෙදීම 4යි. එතකොට අන y ඛණ්ඩාංකයත් හරි. y ඛණ්ඩාංකයත් හරි. y ඛණ්ඩාංකයත් හරි. හරිද ළමයි? y ඛණ්ඩාංකය. y ඛණ්ඩාංකය ඍණ 17 බෙදීම 4. ඍණ 17 බෙදීම 4. දැන් අපිට පුළුවන් අනිත් ඛණ්ඩාංකය හොයාගන්න. අනිත් ඛණ්ඩාංක හොයාගන්න පුළුවන්. කොහොමද? මම අකරනවා මේ විකර්ණය එහෙම මේක. ඒතර ඡේදනය නම් මැදදී අපිට ඡේදන ලක්ෂ්‍ය හොයාගන්න පුළුවන් ක්‍රම දෙකකට. මම මෙතන ඛණ්ඩාංකය xy කියලා ගන්නවා. x dash y dash කියලා ගන්නවා. මෙතන ඛණ්ඩාංකය හොයාගන්න පුළුවන් ක්‍රම දෙකකට. මොන මධ්‍ය ලක්ෂ්‍යනේ සමානව බෙදෙන්නේ අනුපාත වලින්. ලේසි හොයන්න කොහොමද? මේ පැත්තෙන් හෙව්වොත් ඛණ්ඩාංක දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. එච්චරයි. අර සමානව බෙදනකොට ලේසි. ඛණ්ඩාංක දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. එකතු කරා දෙකෙන් බෙදුවා. එතකොට 1යි 2යි 3යි. මම x ඛණ්ඩාංකය හොයන්න හදන්නේ x ඛණ්ඩාංකය මැද 1යි 2යි 3යි එක දෙකෙන් බෙදුවම x ඛණ්ඩාංක එනවා. අනිත් පැත්තෙනුත් හොයන්න පුළුවන් ඒකම. මොකද තේරුම් ගන්න මම මේ පැත්තෙන් මෙතන x ඛණ්ඩාංකය හොයනවා වගේම මේ පැත්තෙනුත් හොයන්න පුළුවන්. ඒ හොයන දෙන්නෙක් නෙවෙයි. ක්‍රම දෙකකට හොයන්නේ දෙන්නෙක් නෙවෙයිනේ. එකම කෙනා හොයන්නේ ක්‍රම දෙකකට. එකම කෙනා. එහෙනම් මේ දෙන්න මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. මේ පැත්තෙන් හොව මොකක්ද වෙන්නේ? x dash ධන 9 බෙදීම 2. බෙදීම 2. දෙකට දෙක කැපිලා යනවා 1යි 2යි 3යි. x dash ධන 9 බෙදීම 2. x dash සමානයි අපිට උත්තරේ එනවා ඍණ 3 බෙදීම 2යි. අන්න d ලක්ෂයේ ඛණ්ඩාංකය x ඛණ්ඩාංකය හරියි. ඊට පස්සේ y ඛණ්ඩාංක මේ පැත්තෙන් ගමු y ඛණ්ඩාංකයේ මැද ලක්ෂයේ. y ඛණ්ඩාංක මෙතන 1 මෙතන ඍණ 3. 1 ඍණ 3 බෙදීම 2. අනිත් පැත්තෙන් ගමු. මේ පැත්තෙන්. මෙතන y ඛණ්ඩාංකයේ y dash මෙතන y ඛණ්ඩාංකය ඍණ 17 බෙදීම 4යි. බෙදීම 2. මතකනේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක වෙන ක්‍රමය ඛණ්ඩාංක දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. මේ පැත්තෙනුත් හොයන්න පුළුවන් මෙතන මැද ලක්ෂය. මේ පැත්තෙනුත් හොයන්න පුළුවන්. කොයි පැත්තෙන් හෙව්වත් ඒ දෙන්න සමාන වෙන්න ඕන. සමාන කරලා අගයන් ගමු. ඍණ 2යි y dash ඍණ 17 බෙදීම 4. මේක කියන මෙහෙට ගේන්න. y dash සමානයි මේක මෙහෙට ගෙනනම් ධන වෙනවා. එතකොට ඍණ 2 4 වෙනවා ඍණ 8යි. ධන 9 බෙදීම 4යි. ඔන්න y dash වලාගේ. එතකොට ඛණ්ඩාංක දෙකක් හොයන්න තියෙන්නේ අපිට. ඛණ්ඩාංක දෙක එකක් 9 බෙදීම 2 ඍණ 17 බෙදීම 4. අනිත් එක මොකද්ද? ඍණ 3 බෙදීම 2 9 බෙදීම 4. ඔන්න ඛණ්ඩාංක දෙක. ඒකත් හරි.
ඊට පස්සේ වර්ගඵලය අහලා තින්නේ. ඒත් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්න අපි දන්නේ නැහැනේ. එතන ත්‍රිකෝණ ක්‍රමයෙන් අපිට හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණ ක්‍රමයෙන් හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණ ක්‍රමයෙන් හොයාගන්න පුළුවන්. නැත්නම් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද තමයි? සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්න ක්‍රමයක් නැද්ද? සමාන්තර ආශ්‍රයක වර්ගඵලය තියෙන ක්‍රමයක්. ඒ ක්‍රමයෙන් හොයන්නත් පුළුවන්. ඒකට ඉතින් ලම්බ උසක් අරගන්න ඕන. කරදරයි ලම්බ උසක් ගන්න බැහැ නේද? ලම්බ උසක් ගන්න විදියක් නැහැ. ත්‍රිකෝණ දෙකක් හදාගෙන ගන්න පුළුවන් ඉතින්. මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය. ත්‍රිකෝණයක වර්ගඵලය වෙන ඉතින් අපි දන්නවනේ. එහෙම ගන්න පුළුවන්. මේ විදිහට හදන්න. ඔය ටික හදාගන්නද? හදාගන්න. හරි ඊළඟට හදන්නේ homework. මේකේ homework අවසන් කරපු එකේ මුල්ම ගාන අමාරුයි කියලා කිව්වා. අනිත් කරන් අමාරු නම් කියන්නේ ටිකක් හදන්න. ඊට පස්සේ homework දැන් ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න මම කියලා දෙන්නේ නැහැ. കാരണം අවසාන දක්වා හදන්න ගියොත් ගාන දෙකයි හදන්න වෙන ළමයි අපිට. ඒ සමන් ගාන හදන විදිය කියලා දෙන්නම්. එතනින් එහාටවා හදන්න. දැන් මේකේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා දෙකෙන් ගුණ කරන්න පුළුවන්. ත්‍රිකෝණ දෙකෙන් හොයන්න අවශ්‍ය නැහැ. එකක හොයලා දෙකෙන් ගුණ කරා නම් හරි. ඒතර වර්ගඵලය එනවා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන එක අමතක නම් අර මුල්ම වීඩියෝස් වල ගිහිල්ලා වීඩියෝ ටික බලන්න. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය අරගන්න ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ homework 8 කිවෙනි ගානද 83 වෙනි ගාන. homework 8 83 වෙනි ගාන. දැන් මේකෙ මෙච්චර හදන්න ඉතුරු ටික හදන්න නැහැ. ඉතුරු ටික වර්ගඵල ගන්න තියෙන ළමයි. ත්‍රිකෝණික වර්ගඵලයේ සෙවීම. ඊළඟට homework 8 83 වෙනි ගාන. 83 හරි තමයි. බලන්න ගාන. homework 83 වෙනි ගාන. මෙහෙම දෙන්නේ සමාන්තර ආශ්‍රයක අනුපිළිවෙලින් දක්වාද සමාන්තර ආශ්‍රය ඔන්න නැන්දා ඔන්න සමාන්තර ආශ්‍රය A B C D අනුපිළිවෙලින් ගත කරගෙන පිළිවෙලට තියෙන්නේ මෙයාගෙන් පටන් ගමු x ඍණ y ඍණ දෙක සමානයි බිඳුව ඊළඟ මෙයා x ඍණ y x ඍණ 4y ඍණ 4 සමානයි බිඳුව ඊළඟ මෙයා x ධන y sorry x ඍණ y ධන 1 සමානයි බිඳුව ඊළඟ මෙයා x ඍණ 4y ධන 3 සමානයි බිඳුව ශීර්ෂවල කණ්ඩායම ප්‍රකාශිත ලෙස නොසොයා විකර්ණවල සමීකරණ සොයන්න බලමු විකර්ණවල සමීකරණ සොයන්න තියෙනවා හරි බලමු අපි දැන් රේඛා හතර දන්නවා විකර්ණවල ඒ කියන්නේ මේ ලක්ෂණික හොයාගත්තා නම් විකර්ණ නිකම්ම හොයන්න තිබ්බා ලක්ෂණ නිකම්ම හොයාගන්න පුළුවන් නේ මේ සමීකරණ දෙවිස්නෝ මෙයා එනවා මේ දෙනස්නෝ මෙයා එනවා මේ දෙනස්නෝ මෙයා එනවා මේ දෙනස්නෝම මෙයා එනවා ලක්ෂ හතර හොයාගත්තා නම් විකර්ණ නිකම්ම හොයන්න පුළුවන් එහෙම එපාලු එහෙම ලේසි ක්‍රමයෙන් හදන්න එපාලු අපි මොකක් හරි වෙන ක්‍රමයක් කල්පනා කරලා ඒකෙන් හදන්න කියලා කියන්නේ බලමු ඉතින් වෙන ක්‍රමයක් කල්පනා කරලා හදමු මම විකර්ණ දෙක අඳ ගන්නම් ඉස්සරලා විකර්ණ දෙක ඔන්න විකර්ණ දෙක AC සහ BD කියන විකර්ණ දෙකේ සමීකරණ අහන්නේ මම ඉස්සලා අනුක්‍රමණය හොයාගන්න try කරන්නම් අනුක්‍රමණය හොයාගන්න try කරන්නම් මේ දෙකේ ළමයි මෙතන මොකද මේ කෝණ දෙක සමානයිනේ මේ කෝණ දෙක සමානයි එතකොට
හරිද? අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මතකද මෙහෙම එකක්. මේ විදිහට තියෙනවා සමීකරණයක්, තියරියක්. රේඛා දෙකක් අතර සෑදෙන කෝණය. රේඛා දෙකක් අතර සෑදෙන කෝණය. ඒ කෝණයේ tan ළඟේ හොයන්න පුළුවන් අපිට tan θ සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 බෙදීම 1 ධන m1 m2 කියන සමීකරණයෙන් අපිට මේ tan ළඟේ හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ රේඛා දෙක ඡේදනයේ සෑදෙන කෝණයේ tan ළඟේ හොයන්න පුළුවන් ওই සූත්‍රය භාවිතයෙන්. ඒතර m1 කියන්නේ එක රේඛාවක අනුක්‍රමණය, m2 කියන්නේ අනිත් රේඛාවේ අනුක්‍රමණය. ඒ වගේ කරලා අපිට මෙතන මෙයාගේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් නේ. මෙතන අනුක්‍රමණය හොයන්න පුළුවන්. මෙයාගේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. මෙයාගේ අනුක්‍රමණයත් හොයාගන්න පුළුවන්. මෙයා තමයි දන්නේ නැත්තේ. මම මෙයා m කියලා ගන්නවා. m කියලා ගන්න අනුක්‍රමණය. AD රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. AB රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. මම මෙතන AC අපිට අවශ්‍ය රේඛාවේ අනුක්‍රමණය මම අරගන්නවා. m කියලා. m කියලා අරන් ඔක හොයන්න පුළුවන්. ඔක හොයා ගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? මේ අනුක්‍රමණය කොහොමද හොයන්නේ? මේ අනුක්‍රමණය අපිට පුළුවන් මෙන්න මේක භාවිතා කරන්න. මේ කොටස් දෙකටම tan θ ලියලා සමාන කරන්න පුළුවන්. tan θ සමානයි tan θ කරන්න පුළුවන්. tan θ සමානයි tan θ කරලා අපිට පුළුවන් හරිද? අපිට පුළුවන් tan θ සමානයි tan θ වුණාම මේ පැත්තෙනුත් m වෙනවා මේ පැත්තෙනුත් m ඇවිල්ලා m හොයාගන්න පුළුවන්. මොකද දෙකේම θ නේ තියෙන්නේ. දෙකේම tan ගත්තම සමානයි. එතකොට m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 මේ සූත්‍ර දෙක භාවිතයෙන් අපිට පුළුවන් එතකොට ආදේශ කරගන්න ඉස්සෙල්ලා මේ කෝණය මේක අනුක්‍රමණය හෙව්වා මේක m කියලා දැම්මා යටත් එහෙමයි මේක අනුක්‍රමණය දැන් හෙව්වා මේක m කියලා දැම්මා මෙතන දැම්මා එහෙම දාලා m හොයාගන්න ඉස්සෙල්ලා m අනුක්‍රමණය හොයාගන්න ඊට පස්සේ බලමු දුර්වික දැන් අනුක්‍රමණය හොයාගන්න try එකක් දෙන්න මේකේ අනුක්‍රමණය හොයාගන්න try එකක් දෙන්න මේ AC රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න try එකක් දෙන්න ඕකේ ගාව කියපු විදියට හරිලමයි හරි අපිට බලන්න සමාන්තර ආශ්‍රයයක් අඳිනවා මේ විදියට. බලන්න හැමෝම බලන්න ගාන හදන එක නවත්තලා බලන්න. සමාන්තර ආශ්‍රයයක් කියන්නේ. එස්මන් තව එකක් අඳිනවා. තව සමාන්තර ආශ්‍රයයක්. හරිද ළමයි? මොනවද බලන්න. මම මේකේ ත්‍රිකර්ණය මේ විදියට ඇඳලා. හරි. එතකොට ඔය සමාන්තර ආශ්‍ර දෙකේ මම හොඳට බලන්න. මේ විකර්ණය මගින් මේ කෝණය දෙකට බෙදෙනවා වගේ පේනවා කියලා. බලන්න. මේකෙන් නම් එකක් පේනවා නේ. මේකේ පේනවා. රැවටෙන්න පුළුවන්. මේක පොඩි කෝණයක් මේක ලොකු කෝණයක් කියලා පේනවා. අතරම සමාන්තර ආශ්‍රයක විකර්ණය මගින් ඒ කෝණය දෙකට බෙදෙන්නේ නැහැ හරිද? එතන ගත් එක වැරදි. මේ කෝණය මගින් මේ රේඛාව මගින් මේ කෝණය දෙකට බෙදෙන්නේ නැහැ හරිද? මේක ලියපක වැරදි සමීකරණයක්. හරි? වෙන ක්‍රමයක් බලමු අපි හදන්න. මේ කෝණ දෙක සමාන වෙන්නේ නැහැ. හරි? මේ කෝණ දෙක සමාන වෙන්නේ නැහැ. ඒක නම් රොම්බසයක් කියලා අරන් තියෙන්නේ. රොම්බසයක් නම් හරි. සමාන්තර ආශ්‍රයයක් නම් මේ කෝණ දෙක සමානව බෙදෙන්නේ නැත. රොම්බසයක් නම් බෙදෙනවා ළමයි. සමාන්තර ආශ්‍රයයක් ඒක එකපාරට හිතා ගන්න බැරි නම් මේ වගේ ලොකු සමාන්තර ආශ්‍රයයක් හදලා බලන්න. ඒතරම් බැලුවට පේනවා මේ කෝණය සහ මේ කෝණය අසමාන බව. දැන් ත්‍රිකෝණාශ්‍රය හොඳම උදාහරණේ. ත්‍රිකෝණාශ්‍රය ගත්තොත් ඒකෙත් ඒ විදිහම තමයි. මෙහෙම විකර්ණයන්දම මේ කෝණය සහ මේ කෝණය සමාන වෙන්නේ නැහැ. එහෙම සමාන වෙන්න නම් ඒක පාද හතර සමාන වෙන්න ඕන. පාද හතරම සමාන වෙන්න ඕන. පාද හතරම සමාන වෙන්නේ එක්කෝ
රොම්බසේ නැත්තම් සමචතුරස්‍රය. සමචතුරස්‍රය. මේක වෙන විදිහකට බලමු මේ ගාන. මේ ගාන වෙන විදිහකට බලමු. කොහොමද බලන්නේ මේක දැන්? මේ රේඛාවේ සමීකරණය සහ මේ රේඛාවේ සමීකරණය. මේ රේඛාවේ සමීකරණය සහ මේ රේඛාවේ සමීකරණය. AC රේඛාව සහ BD රේඛාව. මතකද ඉගෙනුවා තියරියක් මෙහෙම එකක්. රේඛා දෙකක් ඡේදන ලක්ෂ හරහා යන ඕනෑම රේඛාවක සමීකරණය. මේක අපි ගත්තොත් x ධන y ඍණ 2 සමානයි බිඳුව. මේක අපි ගත්තොත් x ඍණ y ධන 4 සමානයි බිඳුව. මේ දෙක ගත්තොත් මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යන ඕනෑම රේඛාවක සමීකරණය අපි ලියන්න පුළුවන් කොහොමද? ඕනෑම රේඛාවක සමීකරණය ලියන්න පුළුවන් කොහොමද? එක රේඛාවක් ධන ලැම්ඩා වතාවක් අනෙක් රේඛාව සමානයි බිඳුව. එක රේඛාවක් ධන ලැම්ඩා වතාවක් අනෙක් රේඛාව සමානයි බිඳුව. උදාහරණ මෙහෙම ගන්න පුළුවන්. මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂය මේ තියෙන්නේ. ඡේදන ලක්ෂය. එතකොට මේ රේඛා දෙකේම ඡේදන ලක්ෂය මේ තියෙන්නේ. ඒත් අපිට හොයන්න අවශ්‍ය රේඛාව මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යනවා. දැන් AC රේඛාවේ සමීකරණය අපිට මේ දෙන්න භාවිතා කරලා ලියන්න පුළුවන්. තේරුණාද? AC රේඛාවේ සමීකරණය අපිට මේ දෙන්න භාවිතා කරලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඉතුරු ටික කරන්නේ කොහොමද කියලා. මෙතනත් එහෙමයි. BD රේඛාවේ සමීකරණය ගන්න පුළුවන්. මේ දෙන්න භාවිතා කරලා. ඊට පස්සේ බලමු ලැම්ඩා හොයන විදිය. ඒ විදිහට හදමු. මත යාර මේ කෝණ දෙක සමාන වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න? මොකද ප්‍රශ්නේ? හරි. හරිද? ඔන්න මම දැන් ගන්නවා AD කියන කොටස සහ AB කියන කොටස. AD රේඛාව x ඍණ 4යි y ධන 3 සමානයි බිඳුව. AB x ඍණ y ඍණ 2 සමානයි බිඳුව. ඒක මැදි මේ විදිහට AC රේඛාව. එතන අපි ලියන්න පුළුවන් AC රේඛාවේ සමීකරණය. ACE සමීකරණය කොහොමද? එක රේඛාවක් ධන x ඍණ 4යි y ධන 3 එක රේඛාවක් ධන ලැම්ඩා වාරයක් අනෙක් රේඛාව සමානයි බිඳුව. ඒතර ඔය විදිහට AC රේඛාව ගන්න පුළුවන්. එතනින් ලැම්ඩා හොයාගත්තා නම් හරි. අපි ලැම්ඩා හොයන විදිහ බලමු. එතනින් ලැම්ඩා හොයාගත්තා නම් හරි. ඊට පස්සේ BD රේඛාවක් ගන්න පුළුවන් ඔය විදිහට. BD රේඛාව තියෙන්නේ මෙන්න මේකේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා. x ඍණ y ඍණ 2 සමානයි බිඳුව. x ඍණ 4යි y ඍණ 4 සමානයි බිඳුව. මේ විදිහට x ඍණ y ඍණ 2 සමානයි බිඳුව. x ඍණ 4යි y ඍණ 4 සමානයි බිඳුව. මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යන සමීකරණය තමයි ඊළඟ විකරණය. එතකොට ඒක ගන්න පුළුවන්. x ඍණ y ඍණ 2 එක රේඛාවක් දාන ලැම්ඩා කියලා ගන්න එපා ඉතින් mu කියලා ගමු. වෙනස් වෙනවා නියත එක. x ඍණ 4යි y ඍණ 4 සමානයි බිඳුව. තේරුණාද නේද? ගන්න මේක AC මේක BD. දැන් ලැම්ඩා හා mu හොයා ගන්න ඕන. අපි බලමු ලැම්ඩා mu හොයන විදිය. හරි. ඔය ලියා ගන්න ඉක්මනට ඔය ටික හදාගන්න. ඊළඟට බලමු ලැම්ඩා හා mu හොයන්න මොකද කරන්න පුළුවන් කියලා. ලැම්ඩා හා mu සොයා ගැනීමට මොකද කරන්න පුළුවන් කියලා බලමු. ඔය ටික හදාගන්න ඉක්මනට. හරි ළමයි. අපි බලමු.
එතකොට ACD සමීකරණය අපි අරගත්තා ලැම්ඩා වතාවක් කියලා. BD සමීකරණයත් අරගත්තා ලැම්ඩා වතාවක් කියලා. අර බලමු අපි දැන්. හරි. දැන් AC වල සමීකරණය සහ මොකද බලන්න ඉන්න BD වල සමීකරණය තමයි අපිට හොයන්න තියෙන්නේ. දැන් mu සහ ලැම්ඩා හොයාගත්තා නම් අපේ කරදරේ ඉවරයි. දැන් වැඩේ හරි. එවනේ කරන්න තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. දැන් බලන්න AC රේඛාව මෙතන ඉන්නේ අපි ලියුවේ මෙහෙම ලියාගත්තේ. අපිට දැන් C ලක්ෂයේ khණ්ඩාංක හොයන්න එපයි කියලා කියනවනේ. මේ සමීකරණ දෙක භාවිතා කරලා. මේ දෙන්න භාවිතා කරලා තමයි සමීකරණ C ලක්ෂයේ khණ්ඩාංක හොයන්න එපයි කියලා කියන්නේ. C ලක්ෂයේ khණ්ඩාංක හෙව්වොත් මේ දෙන්න භාවිතා කරලා වැරදි. එහෙම හරියන්නේ නැහැ. අපිට මෙහෙම හොයන්න පුළුවන්. ඔන්න C ලක්ෂය ඇඳ ගන්නවා මේ විදිහට. ඔන්න C ලක්ෂය. මේක x ඍණ y ධන 1 සමානයි බිඳුව. මේක x ඍණ 4යි y ඍණ 4 සමානයි බිඳුව. AC රේඛාව මේ C ලක්ෂය මොනවද දෙන්නේ? AC රේඛාව x ඍණ 4යි y ධන 3 ධන ලැම්ඩා වතාවක් x ඍණ y ඍණ 2 සමානයි බිඳුව. ඔකනේ x ඍණ 4යි y ධන 3 ධන ලැම්ඩා වාරයක් x ඍණ y ඍණ 2 සමානයි බිඳුව. මට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. එහෙම දෙයක් කරන්න පුළුවන්. ටිකක් අමාරුයි වැඩි හරිද? ටිකක් සුළු කිරීම වැඩි වෙනවා. ටිකක් අමාරුයි වැඩි. නමුත් හදන්න පුළුවන් ගන්න. වෙලා වෙන ක්‍රමයක් මතක් වෙන්නේ මේක තමයි ඔළුවට ආපු ක්‍රමය. මෙහෙම හදන්න පුළුවන්. කොහොමද? ආඩ පුළුවන් මේ රේඛා දෙක භාවිතා කරලා C ලක්ෂය හොයාගන්න. C ලක්ෂය හොයාගන්න පුළුවන්. දැන් මේ දෙක භාවිතා කරලානේ අපිට C ලක්ෂය හොයන්න බැරි. මේ දෙන්න භාවිතා කරලා අපිට C ලක්ෂය හොයාගන්න පුළුවන්. එහෙම හොයලා ඒ C ලක්ෂය මේකේ ආදේශ කරා නම් අපිට ලැම්ඩාගේ උත්තරේ ගන්න පුළුවන්. තේරුම් කියන එක. C ලක්ෂය හොයාගන්නවා මේ දෙන්න භාවිතා කරලා. මේ දෙන්න භාවිතා කරලා හොයලා ඒක මේකේ ආදේශ කරාම මේ C ලක්ෂයේ රුවම එන්නේ ලැම්ඩාගෙන් උත්තරේ. අනිකරම එන්නේ ලැම්ඩාගෙන්. මොකද මේකේ ලැම්ඩා දිනවනේ. ඒක මේකේ ආදේශ කරාම ලැම්ඩාගේ උත්තරේ හොයාගන්න පුළුවන්. තේරුණාද? ඒ විදිහට හදන්න පුළුවන්. දැන් ඊටදී ලේසි ක්‍රමයක් තියෙන්න පුළුවන් ළමයි අතරම. මාත් මේක කරන් දැන්නේ. ඒතර මට මතක් වෙච්ච ක්‍රමය ඕක. මට ඔලුවට එන ක්‍රමය මේ වෙලාව තුල ඕක. ඒකට ඔකේ ලේසි ක්‍රමයක් තියෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් වෙලින් හදන්න පුළුවන් ඉතින්. ඕකෙන් හදන්න පුළුවන්. දැන් බලන්න මේ දෙක විසඳන්න. මේ දෙක විසඳලා C ලක්ෂය අරන් මේකේ ආදේශ කරලා ලැම්ඩා හොයන්න පුළුවන්. try එකක් දෙන්න එක හදන්න. ඒ විදිහට හදන්න try එකක් දෙන්න. මේ රේඛාවයි විසඳන්න. විසඳලා ඉවරලා ලැම්ඩා වලින් C ලක්ෂය වාගෙන එක මේකේ ආදේශ කරා. සුළු කිරීම ටිකක් අමාරු වෙනවා හරිද? මෙතන x ඍණ 4යි y ධන 3 ලැම්ඩායි මොකද කරාම ලැම්ඩා x ඍණ ලැම්ඩා y ඍණ 2යි ලැම්ඩා සමානයි බිඳුව. ලැම්ඩා සහ x ගත්තම එක ළඟට ලැම්ඩා ධන එක වතාවක් x මේ දෙන්න ළඟට ගත්තම ඍණ 4 ධන ලැම්ඩා වතාවක් y 3 ඍණ 2යි ලැම්ඩා සමානයි බිඳුව. මේ දෙන්න නම් විසඳන්න ගියාම ටිකක් අමාරුයි. x පදය සමාන කරගන්න මෙයා මේකේ හැම එකක්ම ගුණ කරන්න ලැම්ඩා ධන එකේ. ලැම්ඩා ධන එකෙන් ගුණ කරලා මේකේ හැම එකක්ම අඩු කරාම අපිට y වා ගන්න පුළුවන්. ඒක මෙතන ආදේශ කරලා x වලගේ වන්න. C ලක්ෂය එනවා අපිට. දැන් අපි හොයලා නැහැ හරිද? C ලක්ෂය ප්‍රකාශිතව හොයලා නැහැ. හරියටම කීයද කියලා හොයලා නැහැ අපි. නමුත් අපි ලැම්ඩාගෙන් හොයාගෙන තියෙන්නේ. එමවුලක් නැහැ. එහෙම හොයාගෙන C ලක්ෂය මේ රේඛා මත නිසා ආදේශ කරන්න මේක මත. ආදේශ කරාම අපිට ලැම්ඩාගේ උත්තරය එනවා. මොකද මේකේ x සහ y කණ්ඩාංක දෙකම තනිකර ලැම්ඩාගෙන් තියෙන්නේ. ඒ විදිහටම අපිට P ලක්ෂය BD රේඛාවටත් අරගන්න පුළුවන්. ඒ විදිහටම ගන්න පුළුවන්. තේරුණාද? මෙතන දැන් සමාන කරනවා මම දැන් හදාන්නම් මේක.
දැන් AC රේඛාව අරන් පෙන්නන්නම්. ඒතකොට ඔයාලට පුළුවන් නේ PD රේඛාව අරගන්න. AC රේඛාව. එතකොට උඩ x ඍණ y ධන 1 මම ලැම්ඩා ධන 1කින් ගුණ කරනවා. ලැම්ඩා ධන 1 වතාවක් x ඍණ ලැම්ඩා ධන 1 වතාවක් y ධන ලැම්ඩා ධන 1 සමානයි බිඳුව. ලැම්ඩා ධන 1 සමානයි බිඳුව. ලැම්ඩා ධන 1 වතාවක් x ඍණ 4 ධන ලැම්ඩා වතාවක් y 3 ඍණ 2 ලැම්ඩා සමානයි බිඳුව. අඩු කරාම අපිට පුළුවන් අඩු කරාම y කණ්ඩායමක අරගන්න පුළුවන්. ඒත් මේකෙන් මේක අඩු කරන මම දාන්න උත්තරේ මෙයාගෙන් මෙයා අඩු කරාම කැපිලා යනවා. මෙයාගෙන් මෙයා ඍණ ලැම්ඩා ධන 1 මෙයා අඩු කරාම ධන වෙනවා. 4 ධන ලැම්ඩා වාරයක් y ලැම්ඩා ධන 1 ඍණ 3 ඍණ 2 ලැම්ඩා සමානයි බිඳුව. කොහොමද එන්නේ? මොකද බලන්න සුළු කිරීම. එතන මෙතනින් y එක අපිට ගන්න පුළුවන්. එතන මෙතන ඍණ ලැම්ඩා ඍණ 1 ධන 4යි ධන ලැම්ඩා. එතන සුළු කරාම ලැම්ඩා ඍණ ඍණයි 2යි ලැම්ඩා 3යි ලැම්ඩා. අසුළු කිරීමට ඉක්මනට කරනවා. අවදානම් ටිකක් හදාන්න ඕනේ ඒකයි. එකෙන් 3ක් අඩු කරාම 2යි. එකෙන් 3ක් අඩු කරාම 2යි. හරි? එතකොටින් අපිට ඔයද y ගන්න පුළුවන්. ලැම්ඩා ලැම්ඩා කැපිලා යනවා. 3y සමානයි. මෙයා අනිත් පැත්තට ගියාම 2 ඍණ 3යි ලැම්ඩා. y සමානයි 2 ඍණ 3යි ලැම්ඩා බෙදීම 3. ඔන්න y වලගේ අර ලොකු සුළු කිරීමකුත් නැහැ ඉතින්. ලොකුවටම සුළු කිරීමකුත් නැහැ. කරන්න පුළුවන්. y වලගේ. දැන් ඒක මෙතන ආදේශ කරන්න. x ඍණ y ධන 1 සමානයි බිඳුව. එතකොට x ඍණ y කියන්නේ 2 ඍණ 3යි ලැම්ඩා බෙදීම 3 ධන 1 සමානයි බිඳුව. එතකොට 3ෙන් ගුණ කරලා අපිට පුළුවන් x වලගේ හොයාගන්න. 3ෙන් ගුණ කරලා පුළුවන් x වලගේ හොයාගන්න. 3ෙන් ගුණ කරොත් 3x. එතන 3ෙන් ගුණ කරා 3 3 කැපිලා යනවා. ඍණ 2 ඍණයි ධනයි ධන 3යි ලැම්ඩා ධන 3 සමානයි බිඳුව. එතකොට එනවා 3x 3යි ලැම්ඩා අනිත් පැත්තට ගියාම ඍණ 3යි ලැම්ඩා ඍණ 2යි ධන 1යි ධන 1යි අනිත් පැත්තට ගියාම ඍණ 1යි x සමානයි ඍණ 3යි ලැම්ඩා ඍණ 1 බෙදීම 3 ඍණ 3යි ලැම්ඩා ඍණ 1 බෙදීම 3. ඔන්න x වලගේත් හොයාගත්තා y වලගේත් හොයාගත්තා. ඒක ආදේශ කරන්න දැන් අනිත් රේඛාවේ මෙතන ආදේශ කරන්න x සහ y වෙනුවට අන්න එනවා මොකද්ද? ලැම්ඩාගේ උත්තරේ. ඒක ආරාධනා ආදේශ කරාම හරිම සමීකරණය එනවා. දැන් ওই විදිහටම අපිට PD කියන විකරණයක් හොයන්න පුළුවන්. දැන් PD විකරණය මේ රේඛා දෙක භාවිත කරලා ලිව්වේ. මේ රේඛා දෙක භාවිත කරලා ලිව්වේ. එහෙනම් අනිත් පැත්තට යන්න. එතන PD විකරණය සහ මේ රේඛාව මගින් අපිට පුළුවන් මේ රේඛාව මගින් අපිට පුළුවන් මොකද වන්න? හොයාගන්න පුළුවන් ඊළක්ෂය හොයලා මේක ආදේශ කරාම හරියි. ඒ විදිහට හදන්න පුළුවන්. අර ප්‍රකාශිතව නොසොයා කියන්නේ හරියටම හොයන්න එපා කියලා කියන්නේ. හරියට දෙයක් නෙමෙයි අපි ලැම්ඩාකින් හොයාගන්නේ. එහෙම හොයලා ආදේශ කරන්නේ. දැන් x සහ y යගේ මේකේ ආදේශ කරලා ලැම්ඩාගේ උත්තරය ගන්න. ලැම්ඩාගේ උත්තරය අරගන්න. අරගන්න මේ ලැම්ඩාගේ උත්තරේ. උතර ලැම්ඩාගේ උත්තරය අරගන්න. අරගලම දැන් මේ සමීකරණය මෙන්න මේක ලැම්ඩා ධනයකින් ගුණ කරලා මේ තියෙන්නේ. ලැම්ඩා ධනයකින් ගුණ කරලා හැම පදයක්ම. හරි මේ සමීකරණය ලැම්ඩා ධනයකින් ගුණ කරලා මේ තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ මේ සමීකරණය AC සමීකරණය. ඒතර මේක 1 මේක 2 ඊට පස්සේ මේ දේ මම මොකද කරලා තියෙන්නේ? එකෙන් අඩු කරලා 2 අඩු කරද්දී මෙයාට මෙයා මොකද වෙන්නේ? කැපිලා යනවනේ. කැපිලා යනකොට ඍණ ලැම්ඩා ධන එක වාරයක් y මෙයා අඩු කරාම ධන වෙනවා. ඍණනේ තියෙන්නේ. ඒතර මම ඒක දාගන්න ඍණම. ඍණ කොහොම ඊට පස්සේ ලැම්ඩා ධන එක ඍණ 3 ඍණ 2යි ලැම්ඩා. බිඳුවෙන් බිඳුවයි.
මොකද තමයි y වලගේ හොයාගෙන තියෙන්නේ. y වලගේ. ඒත් x වලගේ හොයාගන්න දැන් ආදේශ කරන්න මේකේ. ආදේශ කළා ලැම්ඩා ගයාගේ හොයාගෙන ඔන AC විකර්ණය හරියි. AC විකර්ණය හරියි. දැන් AC විකර්ණය හොයාගත්තා කියන්නේ BD විකර්ණයක් හොදන්න පුළුවන්. මම ගාන හදන්න යන්නේ නැහැ. ගාන හදන විදිය විතරයි කියන්නේ. ඒතර ගාන ඉතුරු ටික ඉදදී හදාගන්න. මොකද වැඩි ගාන ප්‍රමාණයක් හදන්න වෙන්නේ නැහැ. ගාන හදා හිටියොත්. ඊළඟ ගාන බලමු ඊළඟට. දැන් ඔගේ ලැම්ඩා හොයාගෙන AC විකර්ණය දක්වා හදන්න පන්තිය තුලදී ඊට පස්සේ ගෙදරදී BD විකර්ණය හොයන්න පුළුවන්. ලැම්ඩා ගෑගේ හොයන ළමයි ඔකේ. ලැම්ඩා ගෑගේ හොයාගන්න. ආදේශ කරන මම දැන් x වෙනුවට 3i ලැම්ඩා sorry පින්න 3i ලැම්ඩා ඍණ 1 බෙදීම 3 මේකේ ආදේශ කරන ඍණ 4 වාරයක් y 2 ඍණ 3i ලැම්ඩා බෙදීම 3 ඍණ 4 සමානයි බිඳුව. දැන් මේක 3ෙන් ගුණ කරන්න. 3ෙන් ගුණ කරලා අපිට පුළුවන්. මෙයා 3ෙන් ගුණ කරාම කැපිලා යනවා. ඍණ 3i ලැම්ඩා ඍණ 1. මෙයා 3ෙන් ගුණ කරාම කැපිලා ගියා. ඍණ 4ෙන් ගුණ කරාම ඍණ 8යි. ඍණ 9 12යි ලැම්ඩා. මෙයා 3ෙන් ගුණ කරාම ඍණ 12යි. 12යි ලැම්ඩා ඍණ 3යි ලැම්ඩා 9යි ලැම්ඩා ඍණ 12යි ඍණ 8යි ඍණ 20යි ඍණ 1යි ඍණ 21යි අනිත් පැත්තට නම් ගියා ධන 21යි ලැම්ඩා සමානයි 21 බෙදීම 9යි 7 බෙදීම 3යි අන ලැම්ඩා ගියාගේ ආවා දැන් අරගේ ලැම්ඩා ගියාගේ ආදේශ කළා AC විකර්ණය හොයන්න පුළුවන් AC විකර්ණය හොයන්න පුළුවන් ඒතර AC විකර්ණය හොයන විදිහටම තමයි මේ විදිහටම තමයි BD විකර්ණයක් හොයන්න වෙන්නේ වෙන ක්‍රමයක් නැත. හරි දැන් ලැම්ඩා ගෑගේ හොයාගන්න. ඊට පස්සේ ඒ හෝම්වර්ක් එකේම ඊට පල්ලෙහා ගණන් දෙක තමයි කියලා දාලා තිබ්බා. හරි 2000 ABC ත්‍රිකෝණයක කියලා තියෙන්නේ. ඒක සහ ඊට පස්සේ 2003 level. මේ දෙකත් හදලා ඉතුරු ඒවට යන්න. අමාරු ගණන් ටික ලියාගෙන තියන්න ඔයාලගේ දැන්ට. මුලින්ම දැන් ඔය හදලා තින්නේ හෝම්වර්ක් 8 83 වෙනි ගාන. ඒක හරි. ඊට පස්සේ 83 වෙනි ගානට පස්සේ තියෙන ගානත් හදන්න කියලා තියෙනවා. ඊළඟට ඒක හදන්න. ඊට පස්සේ 2003 level ගාන. ඒ කියන්නේ ඊට පස්සේ තියෙන ගාන. ඒකත් හදන්න. ඊට පස්සේ 2017 level. 2010 A level. එච්චරයි දැනට අහලා තියෙන්නේ නේ. ඔව්. මේ හෝම්වර්ක් එකේම තියෙන යට ගණන් දෙක ඊට පස්සේ 2000 මේ හෝම්වර්ක් 8 හෝම්වර්ක් 8 අවසාන ගණන් දෙක ඊට පස්සේ 2017 level ඊට පස්සේ 2010 level ඔය ටික තමයි දැනට අහලා තියෙන්නේ. මම ගාන සම්පූර්ණයෙන්ම හදන්නේ නැහැ. ගාන හදන්න අවශ්‍ය තියරි සහ හදන විදිය කියලා දෙන්නම්. එතකොට වැඩි ලේසියි. හරි ඔක දැන් ලැම්ඩා හොයාගන්න. ලැම්ඩා හොයාගන්න ඉක්මනට. ඔන්න බලන්න ළමයි ඒ හෝම්වර්ක් එකේම ඊළඟ ගාන. හරි. ඊළඟ ගාන තියෙන්නේ ABC ත්‍රිකෝණයක AB ඊට පස්සේ BC ඊට පස්සේ CA පාදවල සමීකරණ පිළිවෙලින් දීලා තියෙනවා. ඒ ගාන ලේසියිනේ. මොකක්ද අවුල? ඔන්න ABC ත්‍රිකෝණය. ගාන හදන්න නැත්නම් එක කොටසින් කොටස හදන විදිය විතරයි කියලා දෙන්න දැන්. ඔන්න ABC ත්‍රිකෝණයේ AB පාදය x ධන y ධන 6 සමානයි බිඳුව BC පාදය x y ධන 12 සමානයි බිඳුව CA පාදය 2y ඍණ x ධන 4 සමානයි බිඳුව
හරි ත්‍රිකෝණේ වර්ගඵලය අහනවා. ඉතින් අපිට මේකේ කණ්ඩායම් හොයන්න එපා කියලා නෑනේ. හොයන්න පුළුවන්. මේ රේඛා දෙක විසඳන්න B ලක්ෂය එනවා. මේ රේඛා දෙක විසඳන්න ඡේදන ලක්ෂය A එනවා. මේ රේඛා දෙක විසඳන්න ඡේදන ලක්ෂය C එනවා. ඒතර මුලින්ම කරන්න දෙන්නේ මොකද්ද? AB හා BC රේඛා විසඳන්න. ඒතර එනවා මොකද්ද? මේ රේඛා දෙකේ ඡේදනය වෙන B ලක්ෂය. B ලක්ෂය එනවා. අන්න B ලක්ෂය හොයාගන්න පුළුවන්. C ලක්ෂය හොයාගන්න පුළුවන්. A ලක්ෂය හොයාගන්න පුළුවන්. තේරෙනවද වෙන විදිය? මම එකක් වල පෙන්නන්නම්. එකක් වල පෙන්නන්නම්. අන්න AB රේඛාව x ධන y ධන 6 සමානයි බිඳුව. BC රේඛාව x ධන y ධන 12 සමානයි බිඳුව. හරි. දැන් මේ දෙන්න විසඳනවා කියන්නේ සමගාමී සමීකරණ වගේ විසඳන්න. මම මේ දෙන්න එකතු කරන්නම්. එකතු කරාම මොකද ධන 6ට වෙනවා කියලා ගියා. x 2x 6යි 12යි 18යි. x සමානයි දෙකෙන් බෙදුවම ඍණ 9යි. 18 අනිත් පැත්තට ගියාම ඍණ 18යි. දෙකෙන් බෙදුවම ඍණ 9යි. ආදේශ කරන්න මෙතන ඍණ 9යි. y සමානයි 3යි. x වල ඍණ 9 දැම්මම ඍණ 9යි 16යි ඍණ 3යි. අනිත් පැත්තට ගියාම ධන 3යි. b ලක්ෂය එනවා x වලගේ ඍණ 9යි y වලගේ 3යි. ඔය විදිහට අපිට පුළුවන් c ලක්ෂය හොයන්න මේ දෙන්න විසඳලා. ඊට පස්සේ a ලක්ෂය හොයන්න පුළුවන් මේ දෙන්න විසඳගෙන. තේරුණාද කියන එක? ඒතර වර්ගඵලය කොහොමද හොයන්න පුළුවන්? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සිද්ධාන්ත කියලා දෙලා ඇත්තේ. ඒතර ලක්ෂ 3 දන්නවා නම් අපිට වර්ගඵලය හොයන්න පුළුවන් කොහොමද? ලක්ෂ 3 දන්නවා නම් වර්ගඵලය හොයන එක කේමක් නෑ. මතකනේ කියලා දුන්නා භාග්‍ය වතාවක් 1 ලක්ෂයක් ගත්තා ඊට පස්සේ අඩු කිරීම. ඒ විදිහට. ඒතර ඒක මතක නැත්තම් බලන්න. ලක්ෂ 3 හොයාගත්තාන් පස්සේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. ගන්න වීඩියෝස් බලන්න. අලුතෙන් හිතන්න දෙයක් නෑ එතන. මොන පළවෙනි කොටස හරියි. වර්ගඵලය හොයන්න පුළුවන් අපිට දැන්. C ලක්ෂය සහ A ලක්ෂය හොයාගන්න. ඒතර වර්ගඵලය හොයන්න පුළුවන්. ඊට පස්සේ බලන්න දෙවෙනි කොටස. මොකද්ද මේ කේන්ද්‍රකය කියන්නේ? කේන්ද්‍රකය කියන්නේ මොකද්ද? කේන්ද්‍රකය කියන්නේ මොකද්ද? අනුමාන ත්‍රිකෝණයක් අඳිනවා. ත්‍රිකෝණයක්. කේන්ද්‍රකය කියන්නේ මෙන්න ශීර්ෂයක ඉඳන් ගහන්න ඉස්සරහට මධ්‍යස්ථය. ඒ කියන්නේ පාදයේ දෙකට බෙදෙන්න. ඊට පස්සේ මේ ශීර්ෂය ඉඳන් ගහන්න මෙහෙම. මේ ශීර්ෂය ඉඳන් ගහන්න. පාදයේ දෙකට බෙදෙන්න. මේ ශීර්ෂය ඉඳන් ගහගන්න එහෙම. පාදයේ දෙකට බෙදෙන්න. ඔය ශීර්ෂ වල රේඛාව කරාම එකම ලක්ෂයකදී ඡේදනය වෙනවා. ඒකට අපි කියනවා මොකක්ද? කේන්ද්‍රකය කියලා. ඒකට කියනවා කේන්ද්‍රකය කියලා. එතකොට කේන්ද්‍රකය හොයන්න කොහොම? ඒතර මේ ලක්ෂය අපි දන්නවනේ දැන්. A ලක්ෂය දන්නවා. අපි B ලක්ෂය ගමු. B ලක්ෂය අපි දන්නවා. ඍණ 9 3. ඒතර අපි මේ ලක්ෂයක් දන්නවා. හොයා ගන්න ඕනේ කලින්. මෙයක් දන්නවා. හොයා ගන්නවා කලින්. දැන් කේන්ද්‍රකය හොයන්න කොහොමද? අපිට පුළුවන් මෙහෙම කරන්න. මෙතන ලක්ෂය හොයා ගන්න පුළුවන් නේ. දැන් හිතන්න මම ඇත්තම කියන්නේ නෙමෙයි. බොරුවා කියන දානවා. බොරුවා කියන්නේ මෙයාට ඇත්ත කියන්නේ නෙමෙයි. හොයලා දාගන්න ඒක. එතන කණ්ඩායම් හොයන්න පුළුවන්. මධ්‍ය ලක්ෂයනේ x කණ්ඩායම් දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. 2 4 6 දෙකෙන් බෙදුවා 3යි. y කණ්ඩායම් දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. 3යි 5යි 8යි 8 දෙකෙන් බෙදුවා 4යි. අන්න මෙතන ලක්ෂය හරි. දැන් මෙයානේ හොයන්න ඕන. අන්න හොඳට මතක තියාගන්න කේන්ද්‍රයේ කණ්ඩායම් කියන්නේ වෙන මේ රේඛාව අනුපාතය මේ පැත්ත 2යි මේ පැත්ත 1යි. අනුපාතය. ඒක හොඳට මතක තියාගන්න. ශීර්ෂයේ ඉඳන් කේන්ද්‍රකයට අනුපාතය 2ට 1යි. ශීර්ෂයේ පැත්ත තමයි වැඩි දිග. බැලුවලට වලට තේරෙනවත්නේ. 2ට 1යි. දැන් පුළුවන් අනුපාත ප්‍රමේය භාවිතා කරලා කේන්ද්‍රකයේ කණ්ඩායම් හොයාගන්න. තේරුණාද? අනුපාත ප්‍රමේය භාවිතා කරලා අපිට පුළුවන් කේන්ද්‍රකයේ කණ්ඩායම් හොයාගන්න. අනුපාත ප්‍රමේය. කොහොමද අනුපාත ප්‍රමේය ගන්නෙ? දෙක වාරයක් x කණ්ඩායම් හොයනවා නම් මෙතන දෙක වාරයක් මෙතන x කණ්ඩායම්කය 3යි. ධන එක වාරයක් මෙතන x කණ්ඩායම්කය ඍණ 9යි. බෙදීම මේ දෙකේ එකතු එක ධන දෙක. ඒතර මැද කණ්ඩායම්කය එනවා. ඔය විදිහට කේන්ද්‍රකයේ කණ්ඩායම් හොයන්න පුළුවන්. දැන් ඔය තේරෙන්නේ නැතුව ඇරිමොන. A ලක්ෂයයි C ලක්ෂයයි හොයන්න. ඔයාලා හරියට දාගන්න උත්තරේ බලන් ඉන්න.
A ලක්ෂය x ඍණ y ධන 12 සමානයි බිඳුව C ලක්ෂය ගන්න දන්නේ 2y ඍණ x ධන 4 සමානයි බිඳුව එකතු කරාම y ධන 16 සමානයි බිඳුව y සමානයි ඍණ 16යි ආදේශ කරන y වෙනුවට ඍණ 16 එතන x සමානයි ඍණ ඍණ 28යි y සමානයි 16යි y සමානයි ඍණ 16යි x සමානයි ඍණ 28යි එතකොට x ඍණ 28 ඍණ 16 මේ දෙන්න සුළු කරන්න එකතු කරනවා මම මේ දෙන්න එකතු කරාම ධන x ඍණ x කැපිලා යනවා 3y එතකොට 6යි 4යි 10යි එතකොට මේ විදිහට එනවා 10යි 6 4යි 10යි එතකොට ඍණ 10 බෙදීම 3යි y අගය මම නිකන් උත්තරේ දානවා හරිද කෙලින්ම ඒතරේ සුළු කරන්න එතකොට y අගය මෙතනට ආදේශ කරාම y අගය මෙතනට ආදේශ කරාම එතකොට උත්තරේ එනවා ඍණ 8 බෙදීම 3යි හරි දැන් මේ ඛණ්ඩාංක දෙකක් ගන්නවා. ඉතින් අපිට මෙතන ඛණ්ඩාංකය පාන්න පුළුවන්. ඉතින් මෙයා ඍණ 8 බෙදීම 3යි. මෙයා ඍණ 10 බෙදීම 3යි. මෙයා ඍණ 28යි. මෙයා 16යි ඍණ. මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා මෙතන ඛණ්ඩාංකය හොයන්න පුළුවන්. හරි මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා මෙතන ඛණ්ඩාංකය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අනුපාත ක්‍රමය මගින් පුළුවන්. අනුපාත ක්‍රමය මත නැත්තම් කලින් වීඩියෝස් බලන්න. ඔන්න දෙවෙනි කොටසත් හරි කේන්ද්‍රකයේ ඛණ්ඩාංක. ඔයා අලුතෙන් ඉගෙන ගත්තේ මොකද්ද? කේන්ද්‍රකයේ කියන එක දන්නේ නැත්නම් උන් ඉගෙන ගත්තා ඒක. කේන්ද්‍රකයේ අනුපාතය මේ පාදය දෙකට එකයි ශීර්ෂයේලා. කොයි පැත්තෙන් ගත්තත් එහෙමයි. මෙහෙන් ගත්තත් දෙකට එකයි. මෙහෙන් ගත්තත් දෙකට එකයි. ශීර්ෂයේ පැත්ත තමයි 2 අනිත් පැත්ත 1. හරි? ඔන්න කේන්ද්‍රයේ ඛණ්ඩාංකත් හරි. කේන්ද්‍රයේ ඛණ්ඩාංකත් හරි. केंद्रය හා මූල ලක්ෂ්‍ය යාපන රේඛාවේ සමීකරණය සොයන්න. කේන්ද්‍රකය හා මූල ලක්ෂ්‍ය යාපන රේඛාවේ සමීකරණය සොයන්න. පුළුවන් කේන්ද්‍රකය හොයාගන්නද අපි? කේන්ද්‍රකයගේ හිතන්න 2,3 කියලා ආවයි කියලා. කේන්ද්‍රකය මේ කේන්ද්‍රකය හරි උත්තර නෙමෙයි දාන්න පැහැදිලි කරන්න දාන්නේ. ඒතර මූල ලක්ෂ්‍ය केंद्रකය හා මූල ලක්ෂ්‍ය කරන රේඛාව. ඉතින් ලක්ෂ්‍ය දෙකක් ගන්නවා නම් රේඛාව මත අපි සාධාරණ ලක්ෂ්‍යයක් දාගත්තා xy. වීඩියෝ වල කියලා බලන්න. සමහර රේඛාවක සමීකරණය සෙල්වි කියලා කොටස් තුනක් කරා. එතන පළවෙනි කොටස ලක්ෂ්‍ය දෙකක් තුන් විට සමීකරණය සෙල්වීම. දෙවෙනි කොටස එක ලක්ෂ්‍යයක් සහ අනුක්‍රමණය තුන් විට සමීකරණය සෙල්වීම. මොකද මෙතන පුළුවන් අපිට ලක්ෂ්‍ය දෙකක් දීලා තියෙන්නේ කේන්ද්‍රකය හා මූල ලක්ෂ්‍ය යාපන රේඛාව. කේන්ද්‍රකය කොහොම මේක හොයලා තියෙන්නේ මූල ලක්ෂ්‍ය කොහොම අපි කොහොමද දන්නවා අන ලක්ෂ්‍ය දෙකක් දාන්නවා නම් රේඛාව සමීකරණය හොයන්න පුළුවන්. මම දැන් හොයන දේ කියලා දෙන්න හේතු වල කම්මැලි වෙනවා මම කිව්වොත්. වීඩියෝ බලලා පොත බලලා මේ ගාන හදන්න. මම ගාන හදන විදිය කිව්වොත්. තුන්වෙනි කොටසක් හරියි. ABC ත්‍රිකෝණයේ පාදවල මධ්‍ය ලක්ෂ්‍ය. අර ඔය ටික ලියා ගන්න ඉක්මනට. ඔය ටික ලියා ගන්න අපි හතරවෙනි කොටස බලමු. ඔය ටික ලියා ගන්න. ඔය ටික ලියා ගන්න. ඊළඟට අහනවා එකේම හතරවෙනි කොටසේ අපේ. හතරවෙනි කොටසේ. හරි. හතරවෙනි කොටසේ අහනවා. ABC ත්‍රිකෝණයේ පාදවල මධ්‍ය ලක්ෂ්‍ය x, y, z නම් xyz ත්‍රිකෝණය සමානයි 4යි ABC ත්‍රිකෝණයේ බව පෙන්වන්න. 4යි ABC ත්‍රිකෝණයේ බව පෙන්වන්න. හරි x, y, z. එතන මධ්‍ය ලක්ෂණේ. එතන මධ්‍ය ලක්ෂණ ටික අපි හොයනවා නේද කොහොමද? මැද ලක්ෂණ. අපි කොහොමද ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා කලින් කේ. එතන මේකේ වර්ගඵලය හොම 4යි කියලා එන්නේ. කලින්ගේ වර්ගඵලය කොහොමද අපි හොයනවනේ? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය දැන් අපි ළඟ කොහොමද තියෙනවා? මේකේ වර්ගඵලය කොහොමද තියෙනවා? එතන මෙතන මධ්‍ය ලක්ෂණ වලින් මම අලුත් වැඩක් නෙමෙයි. හොයාගත්තා. මධ්‍ය ලක්ෂණ ටික. මධ්‍ය ලක්ෂණ ටික ඒවා ත්‍රිකෝණයේ වර්ගඵලය ඒවා. නැත්තම් වෙන ක්‍රමයක්
ක්‍රමයක්. දැන් බැලුවම පේනවා කෑලි හතරකට බෙදෙනවායි කියලා. නමුත් අපිට කියන්න බෑනේ කෑලි හතරකට බෙදුනට 4 එකයි කියලා. ඒතර මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න ඉතින් මේ පාද ටික දන්න ඕනේ අපි. මේ පාද ටික දන්නවා. ඒතර මේ ලක්ෂ තුන දන්න ඕනේ අපි. බලන්න පුළුවන් මැද ලක්ෂ තියෙන්නේ. මැද ලක්ෂ. ඒතර කණ්ඩායම දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. කණ්ඩායම දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. එහෙම මේ ලක්ෂ තුන හොයාගෙන මේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඒතර මේ මුළු එකේ වර්ගඵලයෙන් 4 එකක් කියලා හොයාගන්න පුළුවන්. අන්න ඒක හරියි. ඔය ටික ලියා ගන්න අවශ්‍ය දේවල් ටික ලියා ගන්න කොහොමද? අවශ්‍ය දේවල් ටික ලියා ගන්න කේන්ද්‍රකය කියන්නේ මොකක්ද? කණ්ඩායම හොයන්න තියෙනවා. ගෙදරදී හදන්න මම ඔය පසුබිමක් දෙන්නේ කොහොමද දාන හදන්නේ කියන එක විතරයි කියලා දෙන්නේ. ඊට පස්සේ 2003 එළවල. ඕකේ අඩුපාඩු ටික ඔක්කොම හදාගන්න. 2017 එළවල ගාන කියලා දාලා තියෙන අමාරුයි කියලා ඒක කෙටි ප්‍රශ්නයද ප්‍රධාන ප්‍රශ්නයද? 2017 ප්‍රශ්නේ ධනුෂි අහලා තියෙන්නේ. කෙටි එකද රචනා ප්‍රශ්නයද? 1964 ගාන හදන්න පුළුවන්. ගාන ඕන පුතේ මට ඉතින්. 1964 ගාන එවුවොත් හදන්න පුළුවන්. ගාන මට WhatsApp දාන්න. ගාන මට WhatsApp දැම්මොත් හදමු. ගයාෂ් චාන්. ධනුෂි මට අර කියන්න 2017 ගානේ කොයි කොටසද? ගයාෂාන් 1964 ගාන එවන්න. උත්තර මොනවද? උත්තර අවශ්‍යනේ. මේ හෝම්වර්ක් වල උත්තර ටික මම කලින් කිව්ව දාන්නම් කියලා මම දැන් හදන්න කියලා දෙන්නේ ඒවට මෙයා ටික. හරිද මේ හෝම්වර්ක් සියල්ලම මාකින් ස්කීම් එකක් හදන්න කියලා තියෙන්නේ. ඒ ටික බලමු මේ සතියේ දාන්න පුළුවන් වුණොත් දාන්න. තාම හදාගෙන යන ගමන් පුව ගන්න හෝම්වර්ක් ශාල ප්‍රමාණයක් තියෙනවා ළමයි. ඒක කාලයක් යන වැඩක් ඒකයි. කාලය ගැන දැන් හදන්න දෙක ටික ටික හදාගෙන යන ගමන් මම වුණොත් කොටසක් හරි හදලා තියෙන ටික අද දාන්නම්. හරිද? කොටසක් හරි අද හරියට හරි දාන්නම්. සියල්ලම මේ සතිය ඇතුළත දාන්න බලන්නම් හරිද? ඒතකොට ඔයාලට උත්තරේ බලා ගන්න පුළුවන්නේ. ඔය හදපු හෝම්වර්ක් නැති කරගන්න එපා. ඒ ටික ළඟ තියාගන්න. ඊට පස්සේ උත්තර දැම්මම පස්සේ ඒවත් එක්ක අඩුපාඩු හදා ගන්න හරිද? අඩුපාඩු හදා ගන්න. ඊළඟ 2003 A level ගන්න. හරිද ළමයි 2003 ගාන බලමු ඊළඟට 2003 ගාන 2003 ගාන 2003 ගාන අවශ්‍ය කිව්වයි බලන්න ඉන්නවා 2003 මම ගාන හදන්නේ ගාන හදන විදිය කියලා දෙනවා ක්‍රමය හරි 2003 ගාන තියෙන්නේ මේ විදියට තියෙන්නේ සමාන්තර ආශ්‍රයක පාද දෙකක් A B C D කියලා ගන්නවා එක පාදයක් y සමානයි x ඍණ 2 අනිත් පාදය මම සාධාරණ විදිහට ලියා ගන්නවා y ඍණ x ධන 2 සමානයි බිඳුව අනිත් පාදය 4y සමානයි x ඍණ 4 4y ඍණ x ධන 4 සමානයි බිඳුව මේක දැන් ආ පාද දෙකක් කිව්වන් පස්සේ y සමානයි x ඍණ 2 කියලා මේක අරගෙන 4y සමානයි x ඍණ 4 කියලා මේක ගන්න එපා මේ දෙන්න සමාන්තරයි අනුක්‍රමණ සමානයි අපිට බැලුවා පේනවා මේ සමීකරණ දෙකේ අනුක්‍රමණ අසමානයි ඒ කියන්නේ එක පාදයක් මේක කියලා ගත්තා නම් අනිත් එක අනිත් පාදයක් වෙන්න ඕන මේ දෙකෙන් එකක් දිය යුතුමයි හරියට තේරුම් ගන්න වැඩේ කරන්න දැන් සමීකරණ දෙකෙන්
සමීකරණ දෙකෙන් එකක් මේ පාදයට දාගත්තා. අනිත් එක මේකට දාගන්න හරි හිතන්න පොඩ්ඩක්. කොහොමද හිතන්නේ? බලන්න අනුක්‍රමණ සමානද? එකක් මෙහා වෙලා අනිත් එක මෙහා වෙන්න නම් අනුක්‍රමණ සමාන වෙන්න ඕන. සමාන නැහැ කියලා බැලුවලම පේනවා. දැන් එක සමීකරණයක් මේකට අනිත් එක මේකට. හරි ඔන්න දාගත්තා. විකර්ණ මූල ලක්ෂයේදී ඡේදනය වේ. ඔන්න විකර්ණ ගත්තා මම. මූල ලක්ෂයේදී ඡේදනය වේ. බිඳුව තමා බිඳුව. අහලා තියෙන්නේ ඉතිරි පාද අහලා තිනවා ඉතිරි පාද. ඊට පස්සේ විකර්ණ වල සමීකරණ අහලා තිනවා වර්ගඵලය අහලා තිනවා. වර්ගඵලය අහලා තිනවා. ඔය කොටස් තුනනේ අහලා තින්නේ. හරි WhatsApp එකට දැම්මනම් හදමු 1964 ගාන. ඉතිරි පාදරික හොයනකොට ඔන්න බලන්න හොඳට. ඉතිරි පාදරික හරියි. අනේ ඉස්සෙල්ලා කියලා දුන්නා සමාන්තර පාදයකට වෙනව ගන්න පුළුවන්. බලන්න. මොකද මේ පාදයට මොකද වෙන්නේ? මේ පාදය සමාන්තරයි. ඒක ලියන්න පුළුවන් මෙහෙම. y ඍණ x වෙනස් වෙන්නේ නැහැ මේ දෙන්න. ධන c සමානයි බිඳුව කියලා ලියන්න පුළුවන්. මේ පාදයේ මෙයා සමාන්තරයි. ලියන්න පුළුවන් 4යි y ඍණ x ධන c ඩෑෂ් සමානයි බිඳුව. y පදයේ සහ x පදයේ වෙනස් වෙන්නේ නැහැ සමාන්තර නම් නියතය විතරයි වෙනස් වෙන්නේ. එතන c දාපු නිසා c ඩෑෂ් කියලා ගත්තා. දැන් අපිට මෙන්න මේ ලක්ෂ දෙක වාග මේ c සහ c ඩෑෂ් වාගත්තා නම් හරියි. c සහ c ඩෑෂ් වාගත්තා නම් හරියි. එතකොට අපිට කෙලින්ම සමීකරණ දෙක හරියි. එතකොට d ලක්ෂය වාගත්තා නම් අපිට d ලක්ෂය මේක මතයි දෙකේම ආදේශ ගන්න පුළුවන් නේ. තේරුණාද කියන එක? d ලක්ෂය හොයාගත්තා නම් හරි ළමයි. d ලක්ෂය හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න එක සමීකරණයක් මෙන්න අනිත් සමීකරණය. මේ දෙක විසඳුවම ලැබෙන්නේ මොකද්ද? d ලක්ෂය. මේ දෙක විසඳුවම ලැබෙන්නේ d ලක්ෂය. තේරුණාද කියන එක? විසඳන්න d ලක්ෂය හොයමු. b සෙවීම. 4යි y ඍණ x ධන 4 සමානයි බිඳුව. y ඍණ x ධන 2 සමානයි බිඳුව. අඩු කරාම ඍණ x කැපිලා යනවා. 4යි y ගෙන් y අරුණාම 3යි y. 4ෙන් දෙකක් ගියාම 2යි. y සමානයි ඍණ 2 බෙදීම 3යි. y සමානයි ඍණ 2 බෙදීම 3යි. y වලගේ ඍණ 2 බෙදීම 3යි. ඒක ආදේශ කරන්න මේ කොහේ හරි. ඒතර y ඍණ 2 බෙදීම 3 දැම්මම මෙතනට ඍණ x ධන 2 සමානයි බිඳුව. 3 ගුණ කරන්න ඍණ 2 ඍණ 3x ධන 6 සමානයි බිඳුව. ඍණ 3x සමීප කරන් ගියාම ධන 3x වෙනවා. ධන 6යි ඍණ 2යි ධන 4යි. x සමානයි 4 බෙදීම 3යි. x සමානයි 4 බෙදීම 3යි. x සමානයි 4 බෙදීම 3යි. අද ළමයි x වලගේ එනවා 4 බෙදීම 3යි. 4 බෙදීම 3යි. අන්න මෙතන b ලක්ෂය දාලා x වගේ 4 බෙදීම 3යි. y වගේ ඍණ 2 බෙදීම 3යි. ඒතර d ලක්ෂය හොයන්න පුළුවන්. ඒතර විකර්ණ සමච්ඡේදනය වෙනවානේ. ඒක අපි දන්නවා. දැන් මෙතන මේ මැද ලක්ෂය ගන්න කොහොමද? මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවා. මට කියන්නේ මේ මෙතන ලක්ෂය කීයක් වෙන්න ඕනද? මෙතන x අගය සහ y අගය කීයක් වෙන්න ඕනද? මේ මැද බිඳුව වෙන නම් එකතු කරා දෙකෙන් බෙදුවම බිඳුව වෙන්න නම් මෙතන කීයක් වෙන්න ඕනද? x අගය. මෙතන 4 බෙදීම 3 නම් මෙතන කීය දෙන්න ඕන? මට කියන්නේ d ලක්ෂය. කියන්න පුළුවන්. d ලක්ෂය කියන්න පුළුවන්. d ලක්ෂය එන්නේ මේ මැද ලක්ෂය එන්නේ මෙතන මැද ලක්ෂයේ බිඳුව කියලා අපි දීලා තියෙනවා. මැද ලක්ෂය අපිට ගන්න පුළුවන් කොහොමද? මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවා. x ධන 4 බෙදීම 3 බෙදීම 2. එහෙම බෙදුවා දෙකෙන් එකතු කරලා බිඳුව එන්න ඕන. එතකොට x ධන 4 බෙදීම 3 දෙකෙන් ගුණ කරාම බිඳුවයි. x සමානයි ඍණ 4 බෙදීම 3යි. ඍණ 4 බෙදීම 3යි. y අගය ඒ විදිහටම ගන්න පුළුවන්. එකතු කරා දෙකෙන් බෙදුවා. ඒතර y වල ගේනවා 2 බෙදීම 3යි. මෙයා ඍණ 2 බෙදීම 3 නම් මෙයා ධන 2 බෙදීම 3 වෙනවා. අන්න d ලක්ෂය පුළුවන් අපිට දැන් මේකේ ආදේශ කරන්න
මේකේ ආදේශ කරාම DC රේඛාව මතනේ D ලක්ෂය තියෙන්නේ. මේකේ ආදේශ කරාම C එනවා. අනේක සමීකරණයක් හරි. මේකේ ආදේශ කරාම C ඩෑෂ් එනවා. අනාත් සමීකරණයක් හරි. අනේ ඉතිරි පාද හරි. ඉතිරි පාද හරි. විකර්ණවල සමීකරණ වල විදිය කියලා දෙන්නම් ඔය ටික ලියා ගන්න අවශ්‍ය දේවල්. අවශ්‍ය දේවල් ලියා ගන්න. වල සමීකරණ. දැන් බලමු විකර්ණ වල සමීකරණ හොයන්නේ කොහොමද කියලා. විකර්ණ වල හරි ලේසි විකර්ණ වල සමීකරණ හොයන්න. අපි මෙතන මේ විකර්ණය ගත්තොත් DB රේඛාව ගත්තොත් DB රේඛාව ගත්තොත් මම ඔයන විදිය කියලා දෙන්නේ. DB රේඛාව ගත්තොත් DB රේඛාව DB රේඛාවට ලක්ෂ 3ක් ගන්නවා අපි. බිඳුව බිඳුවක් ගන්නවා. 3ක් වැඩකුත් නැහැ. 4 3 ගන්නවා. 4 3 ඍණ 2 3. මෙතන ලක්ෂයක් අපි ගන්නවා. તો රේඛාවක් මත ලක්ෂ දෙකක් තිබ්බම ඇති. ඒ රේඛාව ගන්න. අන්න DB රේඛාව හරි. AC බිඳුව බිඳුව ගන්නවා. තව ලක්ෂයක් හොයා ගන්න ඕන. බලන්න පුළුවන් නේ. එතන සමීකරණය අපි දැන් හොයා ගන්නවා. මෙයා සහ මෙයා විසඳලා ඒ ලක්ෂය හොයා ගන්න. මේ සමීකරණය සහ මේ සමීකරණය විසඳලා ඒ ලක්ෂය හොයා ගන්න. එතකොට ඒ ලක්ෂයත් හරි. අනේ AC රේඛාව මත ලක්ෂ දෙකක් ගන්නවා. එහෙම වුණාම අන්න විකර්ණ හරි. විකර්ණ හරි. ඊට පස්සේ අහනවා වර්ගඵලය. වර්ගඵලය ගන්න පුළුවන්. එක ත්‍රිකෝණයක වර්ගඵලය අරගෙන දෙකෙන් ගුණ කරන්න. කොහොමද ගන්නෙ? මම ගන්නවා ABD ත්‍රිකෝණය. A ලක්ෂයක් හොයා ගන්නවා අපි. B ලක්ෂයක් ගන්නවා. D ලක්ෂයක් ගන්නවා. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය වල දෙකෙන් ගුණ කරා නම් සමාන්තර රාශියේ වර්ගඵලය එනවා. අන්න විකර්ණ වල සමීකරණ සහ වර්ගඵලයේ විදිහට හොයන්න පුළුවන්. තේරුණාද? විකර්ණ වල වර්ගඵලය සහ විකර්ණ වල සමීකරණ සහ සමාන්තර රාශියේ වර්ගඵලය ඔය විදිහට හොයන්න පුළුවන්. විකර්ණ හොයන්නේ විකර්ණයේ මත ලක්ෂ දෙකක් ගන්නවා නම් කිසි අවුලක් නැහැ. BD රේඛාවේ ඕනටත් වැඩිය දන්නවා දෙකක් ගත්තා. AC රේඛාවේ අපි 1 ලක්ෂයක් ගන්නවා. අපි ඒ ලක්ෂය හොයාගන්නවා මේ දෙක විසඳලා. ඒතර ඒකත් හරි. වර්ගඵලයේ වර්ග ත්‍රිකෝණේ වර්ගඵලය වෙනවා ABD කියන ත්‍රිකෝණය. ABD කියන ත්‍රිකෝණේ වර්ගඵලය හොයාගන්නවා. D ලක්ෂයක් ගන්නවා D ලක්ෂයක් ගන්නවා A ලක්ෂයක් හොයාගන්නවානේ. ඒතර අපිට වර්ගඵලය වන්න පුළුවන්. ඒක දෙකෙන් ගුණ කරා නම් හරි. අන්න ඒකත් ලියා ගන්න හදන විදිය ලියා ගන්න. ඊළඟ 2017 A level මට 2017 A level ගානේ අවශ්‍ය වෙන්නේ ප්‍රධාන ප්‍රශ්නේද නැත්නම් කෙටි ප්‍රශ්නද කියලා කිව්වේ නැහැ තාම. මට කියන්නේ කෙටි ප්‍රශ්නේද ප්‍රධාන ප්‍රශ්නේද? 2017 A level කියලා අහලා තිබ්බා. ඒක ප්‍රධාන එකද කෙටි එකද? ප්‍රධාන ප්‍රශ්නය. හරියනට ඒක හදමු 2017 level. 17 level. 2017 level ප්‍රධාන ප්‍රශ්නය. 2017 level ගන්න අපි හැදුව පන්ති. 17 සම්පූර්ණයෙන්ම හදන්න බෑ. 17 level සම්පූර්ණයෙන් හදන්න බෑ. මගින් නවත්තන්න ඕන. ඒතර කෑල්ලක් තියෙන වෘත්තේ ප්‍රධාන ප්‍රශ්නේ හැදුවා අපි පන්තියේ. ප්‍රධාන ප්‍රශ්නේ 2017 ප්‍රධාන ප්‍රශ්නේ හැදුවා. දැන් බලමු 2017 ප්‍රධාන ගාන. මම හදන විදිය පැහැදිලි කරන්න. 2017 ගාන. ඒක මේ විදියට තියෙන්නේ. බලන්න. මේ විදියට තියෙන්නේ.
වැඩි ගන්නද? දැන් මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා වුණාම සරල රේඛාව තනිකරම ඉවර වෙනවා. හරි? ඔයාලට ඊට අමතරව මොනවා හරි ප්‍රශ්න තියෙනවා මට WhatsApp එකෙන් දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්. ඒතර මතක තියාගන්න සරල රේඛාව ගාන අපි ඩියුටල් හදලා ගණන් වලට වැඩිය පාස්පස් ගණන් ලේසි. හරි? පාස්පස් ගණන් ලේසි. සරල රේඛාව අනිවාර්යෙන් හදිය යුතු ගානක්. අනිවාර්යෙන් හදන්න ගානක්. හරිද? අනිවාර්යෙන් හදන්න පුළුවන් ගානක් හරිද? දැන් සරල රේඛාවට වැඩිය වෘත්තය ලේසි. ඔයාලට වෘත්තය පටන් ගත්තම තේරෙයි. මෙච්චර තියරි ගොඩක් නැහැ. තියරි අඩුයි වෘත්තය මීට වඩා ගොඩක් ලේසි. ඒ කියන්නේ මේ ගාන අනිවාර්යෙන් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් විශාල ගමන ප්‍රමාණයක් හදන්න නැති ගානක්. ඒ නිසා ගාන ලේසි. අර දමාරුවේ කියලා හිතන් හිටියට. ගණන් ටික හදලා ප්‍රැක්ටිස් වුණාන් පස්සේ වැඩේ කොට දාගන්න පුළුවන්. හරිද? මට 2017 ගාන මෙහෙම තියෙන්නේ. p.1 ලක්ෂයයි ගනිමු. මට මතක නිකන් මේක හැදුවා වගේ. ගාන හැදුවද මේ කාලේ මතකයක් තියෙනවද හැදුවද නැද්ද කියලා මේක 2017 ගාන පන්තිය හැදුවා වගේ මතකයක් තියෙනවා. කාට හරි මතකයක් නැද්ද? හැදුවද නැද්ද කියලා? හැදුවේ නැහැ. හදලා නැහැ. හරි. y සමාන mx මගින් දෙන ලබන රේඛාව y සමාන mx මගින් දෙනු ලබන එල් රේඛාව මත නොපිළඳ බව පෙන්වන්න. එතකොට මේ p ලක්ෂය මේ y සමානයි mx කියන රේඛාව මත නොපිළඳ බව පෙන්වන්න කියනවා. එතකොට රේඛාවක් මත පිහිටන නොපිහිටන බව පෙන්වන්නේ කොහොමද? යම් ලක්ෂයක් මේ රේඛාවේ ආදේශ කරාම බිඳුවක් වෙන්න ඕන. බිඳුව නම් මත පිහිටනවා. නැත්තම් පිහිටන්නේ නැහැ. ඒකට හදා ගන්න සමීකරණ හරියට y ඍණ mx සමානයි බිඳුව. ආදේශ කරන්න වම් පැත්ත අරගෙන වම් පැත්ත අරගෙන ආදේශ කරන්න y වෙනුවට 1යි m වාරයක් x වෙනුවට බිඳුවයි. උත්තරේ 1නේ. පිහිටන්නේ නැහැ. බිඳුව විය යුතුය. බිඳුව විය යුතුය. බිඳුව වෙන්නේ නැහනේ. ඒ කියන්නේ පිහිටන්නේ නැහැ. උතර මතක තියාගන්න. මොකද ප්‍රශ්න ළමයි? මේ ගාන හැදුවා. මට මතක හැදුවා වගේ කමන්න නැහැ ඉතින්. හරි. y සමාන mx දෙන ලබන එල් රේඛාව මත නොපිහිටන බව පෙන්වනවා. ඔන්න පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නැහැ. ඉත පෙන්වනවා. ඔක තමයි පිහිටන්නේ නැති බව පෙන්වන්නේ. එල්ට ලම්බව p හරහා වූ සරල රේඛාව මත ඕනෑම ලක්ෂයක් mt ඍණ mt ධන t ධන 1 ආකාරයෙන් ලිවිය හැකි බව පෙන්වනවා. එතකොට p ලක්ෂය බිංදුව 1 මෙන්න y ඍණ mx සමානයි බිංදුව. එතකොට මේක l සමානයි බිංදුව කියලා කියනවලු. l කියලා කියන්නේ. l ට ලම්බව p හරහා වූ සරල රේඛාව. l රේඛාවට ලම්බකව මෙන්න මේක සරල රේඛාවක් කියනවලු p හරහා. ඒක මත තියෙන ඕනෑම ලක්ෂයක ඛණ්ඩාංක ලිවිය හැකි බව පෙන්වන්න කියනවා. පරාමිතික ආකාරයක් තියෙන්නේ. පරාමිතික ආකාරයක් තියෙන්නේ. ඒතර කොහොමද දන්නේ? පරාමිතික ආකාර වර්ග කීයක් කිව්වද අපි? පරාමිතික ආකාර වර්ග 3ක් කිව්වා. ලක්ෂ දෙකක් දුන්න විට ඊට පස්සේ අනුක්‍රමණය සහ ලක්ෂයක් දුන්න විට ඊට පස්සේ සමීකරණය දුන්න විට ඔය අවස්ථා 3 ඔය මතක තියෙන්න ඕන. ඒතර මේක මොන අවස්ථාවද ගලප ගන්න පුළුවන් කියලා බලමු අපි. එක ලක්ෂයක් දන්නවා මේ රේඛාව මත පරාමිතියන් ලියන්න ඕන. එක ලක්ෂයක් දන්නවා. එක තව ලක්ෂයක් හොයාගන්න ඕන. නැත්නම් අනුක්‍රමණය හොයාගන්න ඕන. නැත්නම් සමීකරණය හොයාගන්න. මොකද ලේසි? අනුක්‍රමණය හොයාගන්න ලේසි මම හිතන්නේ. අනුක්‍රමණය හොයාගන්න ලේසි. ඇයි මේ රේඛාවේ අනුක්‍රමණය මේක y සමානයි mx නේ. අනුක්‍රමණය m. නම් මේක ඍණ 1 යට m. කොහොමද එහෙම ගත්තේ? මේක m නම් අනුක්‍රමණය. මේක m කියලා ගන්න y සමානයි mx කොහොම අනුක්‍රමණය කියන්නේ x වල සම්මුණකය. හරිද? ඒතර මේකේ අනුක්‍රමණය ඍණ 1 යට m කියලා ගත්තේ කොහොමද මම? කොහොමද ගත්තේ? ඒ ලම්බකයි නම් මේකේ අනුක්‍රමණය අනිත් පැත්ත ගහලා ඒ කියන්නේ උඩයට මාරු කරලා ඍණෙන් ගුණ කරාම එනවා. ලම්බක රේඛාවේ අනුක්‍රමණය. අන්න ලම්බක රේඛාවේ අනුක්‍රමණය හොයාගත්තා. දැන් හරි. පරාමිතියට අදාළ රේඛාවක් හොයාගත්තා. අනුක්‍රමණය රේඛාවේ අනුක්‍රමණය හොයාගත්තා. ලක්ෂයක් තියෙනවා.
දැන් සාධාරණ ලක්ෂයක් ගන්න ඕනම තැනක xy කියලා. ලියන අනුක්‍රමණික සමීකරණ. y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනස. අනුක්‍රමණය සමාන ඍණ 1යට m. ඍණ 1යට m. දැන් පරාමිතිය ගන්න අවශ්‍යයි. එතකොට x සහ y වෙන් කර ගන්න ඕන. x මෙතනට අරන් යන්නම් මම. x මෙතනට අරන් යන්නම්. හරි? x මම අරන් යනවා එතනට. එතකොට x එතනට අරන් යනවා. එතකොට y ඍණ 1 බෙදීම යට මොකුත් නැහැ. x ඍණ බිඳුව කියන්නේ x නේ. මෙතන අරන් ගියාම ඍණ x බෙදීම m. අන්න දැන් පරාමිතිය ගන්නවා t පරාමිතිය. දැන් වෙනම සමාන කරාම උත්තර දෙක එනවා. වෙනම සමාන කරන්න. y ඍණ 1 සමානයි t y සමානයි t ධන 1යි. ඍණ x බෙදීම m සමානයි t. ඍණ x සමානයි mt. x සමානයි ඍණ mt. ඔන්න x වලාගය. ඔන්න y වලාගය. y වලාගය. කරන ලක්ෂයේ කණ්ඩායමක ආකාරයෙන් ලියවිය හැකි බව පෙන්වන්න කියලා කිව්වා. ඊට පස්සේ කියනවා P සිට L තැනි ලම්බයේ අඩිය Q ලක්ෂයේ කණ්ඩායමක හොයන්නලු. Q ලක්ෂයේ කණ්ඩායමක හොයන්නලු. Q ලක්ෂයේ කණ්ඩායමක මගින් දෙන ලබන බව පෙන්වන්න. ඒතර මෙහිම වැඩක් කරන්න පුළුවන් තමයි Q ලක්ෂයේ කණ්ඩායමක හොයන්න. මොකද්ද? දැන් මේ රේඛාව මත ඕනෑම තැනක කණ්ඩායමකට මේ හොයාගෙන තින්නේ. ඍණ mt t ධන 1 ඕනෑම තැනක කණ්ඩායමක තමයි ඔය හොයාගෙන තින්නේ. අපිට ඉතින් මේ රේඛාවත ඕනෑම තැනක ගුවම Q ලක්ෂයක් අඩංගුයි නේද? දැන් අපිට හොයන්න තියෙන්නේ Q ලක්ෂයේ කණ්ඩායමක. මම කියන්නේ කොහොමද තේරුම් ගන්න. Q ලක්ෂයේ කණ්ඩායමක හොයන්න තියෙන්නේ. දැන් අපිට වාසි වෙන විදිහට අපි වැඩ කරන්න. දැන් මේ රේඛාව මත ඕනෑම ලක්ෂයක කණ්ඩායමක මෙයා කියලා ගුවම ඉතින් Q ලක්ෂයේ කණ්ඩායමකට මෙයා කියලා ගන්න පුළුවන් නේද? තේරුම් ගන්නද? අපිට වාසියක් පින්න බෑ වැඩ කරන්න දැන්. මේ රේඛාව මත ඕනෑම ලක්ෂයක කණ්ඩායමකවම අපි හොයන්නත් අවශ්‍ය Q. හොයන්න අවශ්‍ය Q. ඕනෑම ලක්ෂයකවම අපිට නිදහසක් තියෙනවා මෙයා Q ලක්ෂය කියලා ගන්න. මම Q ලක්ෂය සමානයි ඍණ mt t ධන 1 කියලා ගන්නවා. ඇයි එහෙම ගත්තේ? ඕනෑම ලක්ෂයක ගන්න පුළුවන් කොහොම? මෙයක් ගන්න පුළුවන් නේ. ගත්තා. ඒතර Q ලක්ෂය y සමානයි y ඍණ mx මත නිසා දැන් t හොයන්න ඕන. හොඳට බලන්න Q වලට දීපු උත්තරේ t නැහැ. t හොයා ගන්න ඕන. t හොයන ක්‍රමය මොකද්ද? Q ලක්ෂය මොකද මේ y ඍණ mx සමානයි බිඳුව මත b ආදේශ කරන්න. y කියන්නේ t ධන 1යි. ඍණ m වාරයක් x කියන්නේ ඍණ mt. මෙතනින් අපිට පුළුවන් t වලගේ හොයා ගන්න. t වලගේ වල t මෙතනට ආදේශ කරාම ඔය දීලා තියෙන උත්තරේ එනවා q ට. පාස් පේපර් ගානක් අමාරුම නෑ හරිද? හදන්න පුළුවන්. මෙතනින් t වලගේ ගන්න. t වලගේ ගන්න. t ධන 1 ඍණ ධනයි ධන mt වර්ග. m වර්ග t sorry. t එකක් පිටට ගත්තොත් 1 ධන m වර්ග. ධන 1 මෙහෙ ගියාම ඍණ 1යි. t සමානයි ඍණ 1ට m වර්ග ධන 1. ඔන්න t වල උත්තරය මෙතන ආදේශ කරන්න සුළු කරාම q වලට දීලා තියෙන උත්තරේ ඔච්චරයි හදන්න පුළුවන්. මත 2017 ගානේ. ඔච්චරයි හදන්න පුළුවන් වෙන හදන්න බෑ. මගින් දැන් ලබන බව වෙන්නන්න. ඊටු ටික තියෙන්නේ වෘතයෙන් හරිද? ඊටු ටික තියෙන්නේ වෘතයෙන්. ඔන්න ඔය ටික හදාගන්න 2017. ඊළඟට 2010. දැන් බලමු අපි 2010 ගාන. 2010 ගාන බලමු. 2010 ගාන.
10 සම්පූර්ණ ගානක් තියෙන්නේ. 7 වෙනි ගානේ. ඒ කොටස එක හදාන්න දෙයක් නෑ. කෙලින්ම සූත්‍රයක් තියෙන එතන. සරල රේඛා දෙකක් අතර කෝණ සමච්ඡේදකය ගන්න. ඒත් මම කියලා දෙලා නැත්නම් එක රේඛාවක් a1 x1 ධන b1y ධන c1 සමානයි බිඳුව. අනෙක් රේඛාව a2x b2y ධන c2 සමානයි බිඳුව. කෝණ සමච්ඡේදකය ගන්න විදිය කියලා දුන්නනේ. කොහොමද? එතන ඉඳන් ලම්බ එක අක්ෂයකින් ඉඳන් ගාන රේඛාව ලම්බ කර. යවම මෙතන මේ දුර d1 මේ දුර d2 කියලා ගත්තොත් d1 සමානයි d2 වෙනවා. d1 සමානයි d2 වෙනවා. එතන මේ ලක්ෂ්‍ය අපි ගත්තොත් x, y කියලා. x, y කියලා ගත්තොත් හරි. x, y කියලා ගත්තොත් අපිට පුළුවන් මෙහෙම කරන්න. දැන් අපි දන්නවනේ කෝණ සමච්ඡේදක හොයන විදිය. කෝණ සමච්ඡේදක හොයන විදිය තමයි තියෙන්නේ. එතන මෙතන මේ ලක්ෂයේ ඉඳන් මේ රේඛාවට ගහපු ලම්බකේ දිග හොයන ක්‍රමය මතකද? මේ ලක්ෂයේ ඉඳන් යම් ලක්ෂයක සිට තියරිය මේක තමයි තියරිය. එතන භාවිතා කරන්න ඕන. යම් ලක්ෂයක සිට රේඛාවකට ලම්බකයක් ගවම ඒ ලම්බකයේ දිග මතකද ගත්ත විදිය 3x ධන 4y ඍණ 2 සමානයි බිඳුව. මේක 5 කමා 3 නම් කොහොමද මේ ලාම්බක දුර ගත්තේ? d1 මාපාංක මොකද වෙන්නේ? මේ ලක්ෂ්‍ය ආදේශ කරා මේකේ ආදේශ කරා ඊට පස්සේ මෙතන සංගුණක වර්ග කරලා වර්ගමූල ගත්තා. ඔබනේ කරේ. ඒත් එහෙම කරලා සමාන කරන්න. එතකොට ඔයාලට උත්තරේ ඔය දීලා තියෙන උත්තරේ. එතකොට මේ පැත්තෙන් මේ දුර හොයා ගන්න පුළුවන්. මේ පැත්තෙන් මේ දුර හොයාගෙන සමාන කරන්න. මේ ලක්ෂ්‍ය ආදේශ කරන්න තියෙන්නේ මම xy කියලා ගත්තානේ. a2x මාපාංක ධන b2y ධන c2 x ම තමයි ආදේශ කරන්න ඕන. ඊට පස්සේ සංගුණක වර්ග කරන්න a2 වර්ග ධන b2 වර්ගයේ වර්ගමූලය d2 xy ආදේශ කරන්න ඕන. a1x ධන b1y ධන c1 ගේ මාපාංකය බෙදීම සංගුණක වර්ග කරන්න a1 වර්ග ධන b1 වර්ග ධන ඒකේ වර්ගමූලය. දැන් මාපාංක අයින් කරාම එක පැත්තකට ධන හොරින එනවා. ඒක තමයි පළවෙනි කොටසේ අහලා තියෙන්නේ අපේ. ඒක තමයි අපේ පළවෙනි කොටසේ අහලා තියෙන්නේ. මාළ ගණන් ගොඩාක් දුරට තේරුම් කරන්නේ නැහැ කලින් සතිවල වගේ. දැන් තියරි කියලා දෙන්න මම ආයෙ කියලා දෙනවා. ගණන් කීප වතාවක් හදනවා. දැන් අද මම එහෙම කරන්නේ නැහැ. එකපාරයි හදන්නේ. එතකොට මම කියනවා තියරිය මොකක්ද කියලා. ඒතරට අග්ගාලා පොතේ සටහන් කරගන්න. මෙන්න තියරිය. මේක තියරිය. ඒතර වීඩියෝ එකට ගියා, ඒතර නෝට් එකට ගියා, ඒක බැලුවා. ඊට පස්සේ ගාන හදන්නවා. ගෙදරදී එහෙමයි වැඩ කරන්නේ. ඔයා හැමදේම මෙතන කියලා දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. දැන් මම එහෙම කියලා දුන්නොත් වෙන්නේ පඩ විභාගයට යනකම් මට කියලා දෙන්න වෙනවා. තනියෙන් වැඩක් කරන්න පුරුදු වෙන්නේ නැහැ කවදාවත්. ගානක් කියලා සුළු කිරීම වැරදිද කියලා සමහරවිට මගෙන් අහනවා. ඒක තවන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන සුළු කිරීම. සුළු කිරීම වැරදිද කියලා මම බලලා හරියන්නේ නැහැ. තේරුම් කියන එක. දැන් බැරිම නම් අවුලක් නැහැ. බැරිම නම් අවුලක් නැහැ. බැරිම නම් මම කියන දේ වෙනම කතාවක්. හරිද? අර ඒවා තනියම හදා ගන්න ඕන දේවල්. තනියම හදා ගන්න ඕන දේවල්. ඒ කියන්නේ ගාන හදන්න එකපාරක් වැරදි නම් ආයෙ පාරක් හදන්න. විභාගෙදී තනියමනේ හදන්න වෙන්නේ. විභාගෙදී කවුරුවත් නැහැ ළඟ බලන්න. හරිද වැරදිද කියලා බලන්න කවුරුවත් නැහැ ළඟ. ඒතර මොකද කරන්න ඕන? අර ප්‍රැක්ටිස් එක තිබුණොත් තනියෙන් වැඩ කරලා අර විභාගෙදී ඉන්න තනියම කරන්න පුළුවන්. දවල්ට තනියම මේ පන්ති යන කාලෙදී ගණන් හදද්දි කාගෙන් හරි අහලා ඊට පස්සේ එහෙම කරගෙන අහගන්න එක හොඳයි. එහෙම අවුලක් නැහැ. බැරිම නම් අර යන්තම් තේරුම් නැති ගමන් අහන්නේ. අර එකපාරටම ගාන ඇත යන දැම්ම එහෙම අහන්න කට්ටිය ඉන්නවා. හොඳට උත්සාහ කරලා ඔන්න බැරිම නම් අහන එක තමයි හොඳම වැඩේ. හරිද? නිකම්ම උත්සාහ නොකර අහන අය ඉන්නවා. එහෙම අයට විභාගයට ගිහිල්ලා ගානක් හදන්න ගියාම උත්සාහ කරන්න බෑ. ඒක තේරෙන්නේ නැහැ උත්සාහ කරන්නේ මොකද්ද කියලා. තේරුම් ගන්න අර තනියම වැඩ කිරීම තමයි වැදගත් වෙන්නේ. නිසා තමයි මම අද ගණන් කියලා දෙන්නේ නැත්තේ පාරින් පාර. එකපාරයි කියලා දෙන්නේ එකක් තියරිය මොකද්ද කියලා කියනවා විතරයි. ඒතර තියරිය මේක ඒක බලන්න ගෙදරදී. බල්ලි වල මේක හදන්න විභාගෙ ලියන්නේ වා. ඒ නිසා මහන්සියක් ගන්න ඕන ඔයා හරිද?
නැතුව බෑ. මහන්සියක් ගන්න ඕන. හරි. ඒ නිසා වැඩ කරන්න ඉඳලා. හරි. දැන් ඔන්න A කොටස හරි. අපි බලමු B කොටස. B කොටස බලමු. B කොටස බලමු. B කොටස x0, y0 ලක්ෂ්‍ය ඔස්සේ යන සරල රේඛාවක් සමීකරණය බව දී ඇත. x0, y0 සරල රේඛාවක් සමීකරණය ලෙස දී ඇත. මෙන්න මේ හොඳට තියෙන්නේ. x ඍණ x0 බෙදීම a, y ඍණ y0 බෙදීම b සමානයි t ලෙස දී ඇත. t ලෙස. බලන්න හොඳට උතන පරාමිතියක් හොයලා තියෙන්නේ. පරාමිතික ආකාරය. එතකොට අපිට දීලා තියෙන ලක්ෂ්‍ය x0, y0. සාධාරණ ලක්ෂ්‍යයක් කරන් දෙනවා x, y. x, y. මම t අයින් කරලා මේක නිකන් මේ දෙන මාරු කරලා හරියට හදා ගන්නවා. x ඍණ x0 බෙදීම y ඍණ y0 සමානයි a උඩට අරන් ගියාම a බෙදීම b. මේ දෙන්න සමාන කරලා ගත්තේ. බලන්න x කණ්ඩායමක වෙනස බෙදීම y කණ්ඩායමක වෙනස. අනුක්‍රමණයේ අනිත් පැත්තේ තියෙන්නේ. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනසනේ. ඉතින් අනිත් පැත්ත. يعني අනුක්‍රමණය අවශ්‍ය වුණොත් අපි ලියලා තියාගමු. මොකද්ද? b බෙදීම a. a බෙදීම b නෙමෙයි. අනිත් පැත්ත b බෙදීම a. දැන් ඔහොම තමයි තියෙන්නේ. ඒතර බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. තමයි අහලා තියෙන්නේ දැක්කේ නෑ. a වර්ග ධන b වර්ග සමානයි 1 ලු. a වර්ග ධන b වර්ග සමානයි 1යි. අපෙන් අහනවා ඊගේ මාපාංකය අනුව x0, y0 ලක්ෂයේ සිට xy ලක්ෂයට ඇදී රේඛාවේ දිගේ මන් ලද දිග බව පෙන්වන්න. එහෙම එකක් අහලා තියෙනවා. මෙන්න මේ දිග බව පෙන්වනකොට t ගේ මාපාංකය. t ගේ මාපාංකය මෙන්න මේ දුර බව පෙන්වන්න. ලක්ෂ දෙකක් අතර දුර සෙවීම කියලා දීලා ඇත්තේ. කොහොමද දන්නේ? ලක්ෂ දෙකක් අතර දුර සෙවීම x කණ්ඩායමක වෙනසේ වර්ගය. දැන් මේ දුරනේ මම දාගන්නම් AB කියලා. AB x කණ්ඩායමක වෙනසේ වර්ගය x ඍණ x0 ගේ වර්ගය ධන y කණ්ඩායමක වෙනසේ වර්ගය y ඍණ y0 ගේ වර්ගය. ඒ වර්ගමූල ගත්තා නම් හරි. වර්ගමූල අරගත්තා නම් හරි. දාගන්න මෙතනින් මේවායින් වෙනම සමාන කරාම මෙතනින් ආදේශයක් දාගන්න. x ඍණ x0 බෙදීම a සමානයි t. x ඍණ x0 සමානයි at. x ඍණ x0 වෙනකොට දාගන්න at. at ගේ වර්ගය. at ගේ වර්ගය එතකොට. ඊට පස්සේ y ඍණ y0 බෙදීම b සමානයි t. y ඍණ y0 සමානයි bt. y ඍණ y0 වෙනකොට දාගන්න bt. bt ගේ වර්ගය. දැන් සුළු කරන්න. a වර්ග t වර්ග ධන b වර්ග t වර්ග. t වර්ගයක් පිටට ගන්න පුළුවන්. පිටට ගත්තම t ධන හෝ ඍණ. මම වරහන් ඇතුළෙම පිටට ගන්නවා. t වර්ග a වර්ග ධන b වර්ග. t වර්ගයක් පිටට ගත්තම a වර්ග ධන b වර්ග. a වර්ග ධන b වර්ග කියන්නේ කීයද? 1යිනේ. a වර්ග ධන b වර්ග කියන්නේ 1යි. හරි. එතකොට එක ආදේශ කරාම ab දුර සමානයි. මම මෙතනින් දාන්නම් දැන්. ab දුර සමානයි a වර්ග ධන b වර්ග එක වුණාම වර්ගමූල t වර්ග. එතකොට වර්ගමූලය ගත්තම ධන හෝ ඍණ t. එතකොට ab දුර කියන්නේ දුරක් නිසා ඍණ වෙන්න බෑ. ඒක නිසා මම දානවා මාපාංක t. ඇත්තටම t වලගේ ධන ඍණද කියලා දන්නේ නැහැනේ. ඒකයි මාපාංක t කියලා දැම්මේ. එතකොට ab දුර සමානයි මාපාංක t කියලා ආවා. මාපාංක දාන හේතුව දුරක් නිසා ධන වෙන්න ඕන. දැන් මෙතන ධන හෝ ඍණ දෙක තිබ්බනම් ධන දෙක කියලා දාන්න පුළුවන්.
ඍණ අයින් කළා. දන්නවනේ දෙක ධනයි කියලා. දැන් t කියලා දීපම ඇත්තටම t වලාගේ ධනයිද ඍණයිද කියලා අපි දන්නේ නැහැනේ. එතන t වලාගේ ධනයිද ඍණයිද කියලා දන්නේ නැහැ. ඒක නිසා තමයි මාපාංක දා ගන්න ඕන මෙහෙම. දුරක් නිසා. අපිට b කොටසත් හරි. ඊළඟට බලමු c කොටස ටික හදාගන්න. හරිද ළමයි? දැන් බලන්න c කොටස. c කොටස. c කොටස බලන්න. c කොටස. ඒතර c කොටස තියෙන්නේ ABCD රොම්බසයක්. අන රොම්බස ගානක් තියෙන්නේ. රොම්බසයක්. රොම්බසයක්. ABCD රොම්බසයක්. දැන් මේ රොම්බසේ පළමු පාදකය කියන්නේ පළවෙනි වෘත්ත පාදය කියන එක AB පාදය x ඍණ 2y ධන 5 සමානයි බිඳුව. AD පාදය 2x ඍණ y ධන 1 සමානයි බිඳුව. ධන 1 සමානයි බිඳුව. BAD කෝණය සුළු කොණයක් වූ BAD කෝණය සුළු කොණයක් වන අතර AC දිග 2යි මුල 2යි වේ. A හා B කොටස් උපයෝගී කරගනිමින් A හා B කොටස් උපයෝගී කරගනිමින් ඕ වෙනත් ආකාරයෙන් AC හා රොම්බසේ අනෙක් පාදයේ සමීකරණ කරනවා. මේ පාදයේ සමීකරණ හොයන්න කියනවා. ඊට පස්සේ අපිට කියනවා AC විකර්ණයේ සමීකරණ හොයන්නත් කියනවා. AC විකර්ණයේ සමීකරණ හොයන්නත් කියනවා. එතන අපිට AC විකර්ණයේ සමීකරණ අපිට හොයන්න පුළුවන් ලේසියෙන්ම කොහොමද හොයන්න පුළුවන්? දැන් රොම්බසයක් නිසා අන්න කෝණ සමච්ඡේදනය වෙනවා. එතකොට මේ තියෙන්නේ මේ කෝණයේ සමච්ඡේදකය. ඉතින් කෝණ සමච්ඡේදකය හොයන විදිය තමයි මේ කොටස තියෙන්නේ. එතන කෝණ සමච්ඡේදකය හොයලා කෝණ සමච්ඡේදක කියන පාඩමට යන්න. කෝණ සමච්ඡේදක හෙව්වම දෙකක් එනවා සමච්ඡේදක. සුළු කොණයක් එක අනිත් එක මොකද්ද? මහා කොණ සමච්ඡේදකය. ඒ දෙකෙන් එකයි හරියන්නේ. ඒ දෙකෙන් තෝරගන්න ඕන ඔයා. මේක අපිට කියනෝනේ BAD කෝණය සුළු කොණයක් කියලා. සුළු කොණ සමච්ඡේදකය තෝරගත්තා නම් අන්න AC විකර්ණය AC පාදේ යනවා AC විකර්ණය එනවා. AC විකර්ණය සෙවීමට මොකද කරන්න ඕන? සුළු කොණ සමච්ඡේදකයේ සෙවිය යුතුය. සුළු කොණ සමච්ඡේදකය. ඒතර තියෙන්නේ පොතේ බලන්න පාඩමේ. වීඩියෝ එකට ගිහලා බලන්න කෝණ සමච්ඡේදකවම කෝණ සමච්ඡේද වර්ග දෙකයි. එකක් සුළු අනිත් එක මහා. මේ පාද දෙකේ මේ කෝණේ සමච්ඡේදකයේ හෙව්වම රේඛා දෙකක සමීකරණ එනවා. ඉතින් අපිට අවශ්‍ය එකයිනේ. මේක සුළු කොණයක් කියනවා. ඒ කියන්නේ සුළු කොණ සමච්ඡේදකය හොයා ගන්න ඕන අපි. ඒක හොයන්න කොහොමද කියලා බලන්න පොතේ ඇති නෝට් එකේ. අන්න AC විකර්ණය හරිය එතකොට. ඊට පස්සේ අපිට කියනවා ඉතුරු පාද දෙකේ සමීකරණ ගන්නලු. ඉතුරු පාද දෙකේ සමීකරණ ගන්නලු. ඉතුරු පාද දෙකේ සමීකරණ ගන්න කොහොමද ළමයි? ඉතුරු පාද දෙකේ සමීකරණ එතකොට කලින් ඉගෙන ගන්න තියරි භාවිතා කරන්නත් පුළුවන් භාවිතා නොකර ඉන්නත් පුළුවන්. එතන ගැටලුවක් නැහැ. භාවිතා කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. මේව කරන්න පුළුවන් නේ. දැන් AC විකර්ණය අපි හොයා ගන්න ඕනේ. හිතමු දැන් AC විකර්ණය හොයාගත්තම ඒක මම මෙහෙම හිතන්නම්. හොඳට බලන්න. මම හිතන්නම් මෙහෙම ආවා කියලා. x ඍණ දැන් ax ධන by ධන c සමානයි බිඳුව කියලා හිතමු. AC විකර්ණය හොයා ගන්නවා අපි. AC විකර්ණය. ඒක හෙව්වම මොනවාක ආවයි කියලා හිතමු. මම නැත්නම් AC විකර්ණය හොයලා දෙන්න. AC විකර්ණය දැන් අපි AC විකර්ණය මෙතනින් හොයා ගන්නවානේ. ඒතර AC විකර්ණය හොයාගත්තම එතන අපිට මෙහෙම පරාමිතියක් ගන්න පුළුවන් ඉස්සෙල්ලා වගේ. පරාමිතික ආකාරයක් ගන්න පුළුවන්. කොහොමද? මෙන්න මෙතන ලක්ෂ්‍ය හොයා ගන්න පුළුවන්.
මේ ලක්ෂ්‍ය මේ දෙන්න විසඳලා මේ ලක්ෂ්‍ය හොයා ගන්න පුළුවන් මේ ලක්ෂ්‍ය මෙන්න මෙතන C ලක්ෂ්‍යයට මට පුළුවන් පරාමිතියක් අරගන්න පරාමිතියක් සමීකරණය දුන්න විට පරාමිතිය සෙවීම හරි සමීකරණය දුන්න විට පරාමිතිය සෙවීම ඒ සමීකරණය මොකද්ද පරාමිතික ආකාර තුනයි එක ලක්ෂ්‍ය දෙකක් දුන්න විට අනිත් එක ලක්ෂ්‍ය එකක් සහ අනුක්‍රමණය අනිත් එක රේඛාවේ සමීකරණය ආකාර තුනක් තියෙනවානේ. ඒකෙන් මෙන්න මේ සමීකරණයේ ආකාරය අරගෙන අපිට පුළුවන් මෙන්න මෙතන C ලක්ෂ්‍ය හොයාගන්න. කොහොමද? C ලක්ෂ්‍ය පරාමිතික ආකාරයෙන් ගොඩ ගන්න දන්නේ. ඒත් මතක තියාගන්න පෙරලලා බලන්න පොත පෙරලලා බලන්න සමීකරණය දුන්නාම කොහොමද පරාමිතික ආකාරයට ගොඩ ගන්න කියලා. ඒතර x අගය ගන්නවා අපි කෙලින්ම t කියලා. x අගය t කියලා අරගෙන ඒක තමයි පරාමිතිය. ඔය පුළුවන් වෙන්න ඕන දැන් පරාමිතික ආකාර තුන මතක තියෙන්න ඕන. ඒතර මේක රේඛාවේ සමීකරණය දුන්නාම පරාමිතික ආකාරයට ගොඩ නැගීම. සමීකරණ අපි හොයා ගන්න ඕනේ. x සමානයි t. x වල t ආගේ ආදේශ කරලා at ධන by ධන c සමානයි බිඳුව. y ආගේ හොයා ගන්න පුළුවන්. y ආගේ හොයා ගන්න පුළුවන්. y ආගේ t වලින් හොයා ගන්නවා මෙතන. y වලගේ t වලින් හොයා ගන්නවා. y ආගේ t වලින් හොයා ගන්නවා. at අනිත් පැතරන් ගියාම ඍණ at c අරන් ගියාම ඍණ c. y සමානයි ඍණ at ඍණ c බෙදීම b. ඒතර සමීකරණයේ AC සමීකරණය හෙව්වම ABC වලට අගයන් එනවා හරියද? ඒතර අගයන් දාගත්තම ABC වලට මෙලේ සුළු කිරීමක් එනවා ලස්සනට. අන්න C ලක්ෂ්‍යය එතකොට හරි. මම C ලක්ෂ්‍යය තමයි පරාමිතික ආකාරයෙන් ගත්තේ. AC රේඛාව මත ඕනෑම ලක්ෂික පරාමිතිය මේ ලියලා තින්නේ. AX ධන BY ධන C සමානයි බිඳුව මත ඕනෑම ලක්ෂික පරාමිතිය මේ ලියලා තින්නේ. ඒ කියන්නේ AC රේඛාව මත AC රේඛාව මතනේ C ලක්ෂ්‍යයක් තියෙන්නේ. අන්න C ලක්ෂයේ පරාමිතිය කියලා ගත්තා ඔක. එතකොට මට පුළුවන් මෙන්න මේ දුරට සම්බන්ධයක් ගන්න. x කණ්ඩාංක වෙනසේ වර්ගය ගන්න. y කණ්ඩාංක වෙනසේ වර්ගයෙන් මොකක්ද වෙන්නේ? x කණ්ඩාංක අර දෙවෙනි කොටසේ අපි හැදුවා. x කණ්ඩාංක වෙනසේ වර්ගය ධන y කණ්ඩාංක වෙනසේ වර්ගයේ වර්ගමූලය. මෙතනින් එනවා ඒ රේඛාවේ දිග එනවා අපිට. එතකොට මේ ලක්ෂ්‍ය අපි දන්නවා. මේ ලක්ෂ්‍ය පරාමිතික ආකාරයෙන් හෙව්වා. ඒ කියන්නේ t වලින් හෙව්වා. ඒතර මේ ලක්ෂ්‍ය දෙක භාවිතා කරලා මේ රේඛාවේ දිගට සමීකරණයක් අරගෙන ඒක සමාන කරනවා 2 මූල 2ට. 2 මූල 2ට සමාන කරාම t වල අගය හොයාගන්න පුළුවන් නේද? ඇයි නොදන්නා පදයකදී t විතරයි. මෙතන ABC කියන එක අපි හොයා ගන්නවා. මේ AC සමීකරණය හෙව්වේ නැති නිසා තමයි මම හෙව්වේ නැහැ AC සමීකරණය හොයන විදිහ මම කියලා දුන්නා. සුළු කෝණ සමච්ඡේද කියලා. ABC වලට අගයන් තියෙනවා එතකොට. ඒතකොට t විතරයි නොදන්නා එක තියෙන්නේ. මේ දුරට සම්බන්ධයක් ගත්තම t හරි. ඒතකොට t හරි කියන්නේ C ලක්ෂ්‍ය හරි. C ලක්ෂ්‍ය හොයාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දැන් අපිට ඕන BC සහ DC රේඛාවල සමීකරණ. ඉතින් AB රේඛාවට DC රේඛාව සමාන්තරයි. සමාන්තර නම් වෙනස් වෙන්නේ නියතය විතරයි. x ඍණ 2y ධන c සමානයි බිඳුව. ඊට පස්සේ BC රේඛාවට AD රේඛාව සමාන්තරයි. සමාන්තර නම් වෙනස් වෙන්නේ නියතය විතරයි. C dash සමානයි බිඳුවයි. C dash සමානයි බිඳුවයි. එතකොට C dash සහ C වලට පුළුවන්. එතකොට DC රේඛාව මත මොකක්ද තියෙන්නේ? DC රේඛාව මත C ලක්ෂ්‍ය තියෙනවා. තේරුණාමයි? DC රේඛාව මත C ලක්ෂ්‍ය තියෙනවා. ඒක ආදේශ කරාම අපිට පුළුවන් C අගය හොයාගන්න. BC රේඛාව මත C ලක්ෂ්‍ය තියෙනවා.
तर BC රේඛාව C ලක්ෂ්‍ය ආදේශ කරාම මෙතනින් හොයා ගන්න. හොයාගත්තනේ අපි. ඒක ආදේශ කරාම අන්න C dash හරි. तर BC රේඛාව සහ DC රේඛාව හරි. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මම හොයන විදිය විතරයි කියලා දෙන්නේ. AC විකර්ණය වන්නේ කොහොමද? සුළු කෝණ සමච්ඡේදක දැනුම භාවිතා කරලා. දැන් මේ ගාන තේරෙන්නේ මේ ගාන හදන්න උත්සාහ කරලා හදන්න බැරි වෙච්ච අයට විතරයි. හරිද? මේ ගානදී අනිත් අය දුක් වෙන්න එපා තේරෙන්නේ නැහැ කියලා හරිද? අනිත් අයට කොහොමද තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නත් එපා. හරිද? අනිත් අයට කොහොමද තේරෙන්නේ නැහැ. මේ ගාන හදන්න උත්සාහ කරලා හදා ගන්න බැරි වෙච්ච කෙනෙකුට තමයි මේක තේරෙන්නේ. එහෙම අයට විතරයි තේරුම් ගන්න පුළුවන්. මොකද මම මේ කියලා දෙන විදියට අනිත් අය තේරෙන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. ඔයාලට කොහොමද තේරෙන්නේ නැහැ. හදන්න උත්සාහ කරේ නැත්තම් මේක මම මේ කියලා දෙන්නේ තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් හොඳයි ඉතින්. මම කියලා දෙන්නේ තේරෙනවා නම් ඔයාලගේ මොලේ පොඩ්ඩක් වැඩි කියන්නේ හොඳයි. උත්සාහ නොකරත්. හරිද? නැත්තම් නම් භාගයට තේරෙන්නේ නැහැ. හරිද? මම මේ කියලා දෙන්නේ තේරුම් ගන්න පුළුවන්. يعني ගාන හැදුවොත් හදන්න උත්සාහ කළා නම් තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්නේ. නැත්තම් මේ ගාන හදන්න ළමයි පැය 3ක් පැය 2ක් විතර යනවා මට. මේ ගාන හරියට තේරුම් කර හදන්න ගියොත් පැයක් වගේ යනවා. දැන් විනාඩි 15න් හදන්නේ උත්සාහ කරපු ළමයින්ට. උත්සාහ කරපු ළමයින්ට. හරි? ඒ කියන්නේ වා මේක තේරුම් ගන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕන? මේ ගාන හදන්න උත්සාහ කරලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. ගාන හදන්න උත්සාහ කරලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. හරි. ඔය ටික ලියා ගන්න. ඔය ටික ලියා ගන්න. අපි බලමු ඊළඟ කොටස. හරිද ළමයි? ඔන්න බලන්න දැන් ඉතුරු කොටස. ඉතුරු කොටසේ අහලා තියෙන්නේ මෙන්න මේක. ඉතුරු කොටස ලේසි. අමාරු කොටසක් නෙමෙයි. මෙන්න මෙහෙම එකක් අහලා තියෙන්නේ. A B C D A B C D A B C D බලන්න හොඳට. ඉතලා අහලා තියෙනවා මෙන්න මෙහෙම. රොම්බසේ විකර්ණ ඡේදනය වෙන ලක්ෂ්‍ය E නම් රොම්බසේ විකර්ණ ලම්බකව ඡේදනය වෙන්නේ. AC පාදය 2 මූල 2 දිග. ඒතර සමච්ඡේදනය වෙනවනේ. ඒතර මේක මූල 2යි මේක මූල 2යි. අපෙන් අහලා තියෙනවා DE දුර. DE ගේ අගය අහලා තියෙනවා. DE ගේ අගය හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මෙහෙම හොයන්න පුළුවන්. මේ විදිහට හොයන්නත් පුළුවන්. කොහොමද? මේ පාදයේ දිග හොයා ගන්නවා. ඒතර මේ ත්‍රිකෝණයෙන් හොයන්න පුළුවන්. ඒතර මේ පාදයේ දිග මූල 2යි කියලා කොහොමද දන්නවා? මේ පාදයේ දිග හොයන්න පුළුවන්. ඒ ලක්ෂ්‍යය අපි දැනටමත් හොයලා තියෙන්නේ. T ලක්ෂ්‍යය හොයන්න පුළුවන් මේ සමීකරණ දෙක විසඳලා. මේ සමීකරණ නිසා මෙතන හොයාගන්න සමීකරණය විසඳලා T ලක්ෂ්‍යය හොයා ගන්න පුළුවන්. T ලක්ෂ්‍යය හොයාගත්තම A ලක්ෂ්‍යයක් ගන්න නිසා x කණ්ඩාංක වෙනසේ වර්ගය දන y කණ්ඩාංක වෙනසේ වර්ගයේ වර්ගමූලයෙන් අපිට එනවා මොකද්ද? A පාදයේ දිග එනවා. A පාදයේ දිග එනවා. ඒ කියන්නේ මෙන්න මේ පාදයේ දිග එනවා. මේක කර්ණයනේ මේක අනුව නම් මේක කර්ණය. කර්ණයේ වර්ගය සමානයි මේකේ වර්ගය ධන මේකේ වර්ගය. ඒතකොට d දුර හොයාගන්න පුළුවන්. තේරුණාද? d දුර හොයාගන්න පුළුවන්. ඊට පස්සේ වර්ගඵලය නේද අහන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා වර්ගඵලය. රොම්බසේ වර්ගඵලය. ඒකනේ අහන්නේ. රොම්බසේ වර්ගඵලය. මේ වර්ගඵලය හොයන්න පුළුවන් මේ එක ත්‍රිකෝණයක් හොයා ගන්න පුළුවන්. ත්‍රිකෝණයේ වර්ගඵලය අර චීර්ෂ වල හොයන්න අවශ්‍ය නැහැ. සමාන්තර ආශ්‍රයක වගේ. ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ලම්බකයින් ළමයි. මම මේ ත්‍රිකෝණය වෙන වැඳ ගන්නම් මේ විදියට. මම වැඳගත්තා. වෙනම. ඊට මෙතන ලම්බකයක් දාගත්තා. මේ ලම්බකේ තමයි තියෙන්නේ. මේ පාදය කීයද? හොයා ගන්නවා දැන් අපි. ඒක හොයා ගන්නවා x කියලා දා ගන්නවා. මේ ටික කලින් ඉඳන්ම දන්නවා. AC 2යි මූල 2යි. ඉතින් මේ ත්‍රිකෝණයේ මේ තියෙන්නේ මොකද්ද? ආධාරකයේ මේ තියෙන්නේ මොකද්ද? ලම්බ උස. ඒක ත්‍රිකෝණය වර්ගඵලය භාගයයි ආධාරකය ලම්බ උස අපි හොයා ගන්නවා. DE කියන්නේ ඒක. x මේ වගේ කී ගුණයක්ද සමාන්තර ආශ්‍රය වර්ගඵලය? sorry රොම්බසේ වර්ගඵලය මේ වගේ දෙගුණයක්. ඇයි තව කැලලක් තියෙනවා මේ වගේ. මේක දෙකෙන් ගුණ කරා නම් ඔන්න එනවා රොම්බසේ වර්ගඵලය.
DE දුර හොයාගන්න එක තේරෙනවද? AC දුර දීලා තියෙනවා 2යි මූල 2යි. ඒතර කෑලි දෙකකට ගන්න නිසා මේ ටික මූල 2යි. මේ දුර හොයාගන්න පුළුවන් x කණ්ඩායමක වෙනසේ වර්ගය ධන y කණ්ඩායමක වෙනසේ වර්ගයේ වර්ගමූල අරගත්තම මේ දුර එනවා. D ලක්ෂය දන්නේ නැති නිසා ඒක කලින් හොයාගන්න ඕන. ඒ ලක්ෂය නම් අපි කලින් හොයනවා. ඒතර කර්ණයේ වර්ගය සමානයි මේ පාදයේ වර්ගය ධන මේ පාදයේ වර්ගය. DE ගේ වර්ගයෙන් DE හොයාගන්න පුළුවන්. ඒක හොයාගෙන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වල දෙකකින් උඩ කරාම එනවා රොම්බසේ වර්ගඵලය. තේරෙනවද? හරි ළමයි. ඔන්න එතකොට සරල රේඛා පාඩම ඉවරයි. සරල රේඛා පාඩම ඉවරයි. මීට අමතරව අවශ්‍ය දේවල් දිනනවා නම් අහගන්න මට WhatsApp message එකක් දාන්න සරල රේඛා පාඩම සම්බන්ධව. ලබන සතිය තුලදී අපි පටන් ගන්නවා අනිවාර්යයෙන් මොකද්ද? ලබන සතියේ පටන් ගන්නවා වෘත්තයේ පාඩම. හරි? වෘත්තයේ පාඩමට අලුතෙන් සම්බන්ධ වෙන අය ඉන්නවා නම් සම්බන්ධ කරගන්න පුළුවන්. හරි වෘත්තයේ පාඩම මොකද සතිය දවසේ ඉඳන්. එතකොට ඒකට සෙට් වෙන්න ලබන සතියේ නම් මේ වැඩ ටික ඉවර කරගන්න. මේක අතාරින්න බෑ. මොකද වෘත්තයේ සරල රේඛාව කියන්නේ හදාගන්න පුළුවන් වුණොත් මේ ගාන සුපිරිම ගානක් හරිද? ලකුණු 200ක් ගන්න පුළුවන්. පේපර් එකේ 120ක් පහෙන් එකක්. හරි? කාට හරි මොනවා හරි මිස් වෙලා තියෙනවා නම් කොතන හරි ඒක බලන්න ආපහු වීඩියෝස් මගින් බලන්න. එහෙම බලලා ගණන් හදන්න පුළුවන් තරම. හෝම්වර්ක් ටික හදන්න. හෝම්වර්ක් ටික හදලා පාස් පේපර්ස් ටික හදන්න. වෙන කිසි දෙයක් කරන්න එපා. හෝම්වර්ක් ටික හදලා ඔය හෝම්වර්ක් 9 එකතු වෙනකොට ගණන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක නම් වෙන වෙනම හෝම්වර්ක් ටික දීලා තියෙන්නේ. හෝම්වර්ක් ටික හදලා හදන්න පාස් පේපර්ස් ටික. එච්චරයි. මොනවා හරි අමාරු දෙයක් තිබුණොත් මට දාන්න මෙසේජ් එකක්. කොහොමද මේකේ පාස් පේපර්ස් ටික ඩිස්කස් කරන්න වෙනම පන්තියක් වැඩෙනවා. ඒක සමග හෝ බ්‍රහස්පති උදේ වෙන්න පුළුවන්. ඒක මම ඔයාලට දානවා ලින්ක් එක. සරල රේඛාව පාස් පේපර්ස් 2020 නම් 11 දක්වා ඩිස්කෂන් එක බොහෝ විට මේ සඳහා තියෙන්න පුළුවන් හරිද? බොහෝ විට. ඒතර ඒක මම දාන්න. ඒකට සහභාගී වෙන්න. පාස් පේපර් ටික 2020 නම් 11 දක්වා. හරිද එහෙනම් අපි නම් අද සමුගමු. හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් WhatsApp එකට දාන්න සරල රේඛාව සම්බන්ධ. හරිද එහෙනම් ජය වර්ෂණයි.